ලැබෙන තැනකට ගණන්තුකරු යනවා. ඒතර මේ පහසුව ලැබෙන්නේ අපේ තරඟකරුවන්ගෙන් අපේ නම් තරඟකරු ගාවට යනවා. ඒක වළක්වා ගන්න තමයි අපි ගොඩක් වෙලාවට අර විශ්වාසවන්තභාවය ගණන්තුකාර සේවාව තුළින් විශේෂ ගණන්තුකරුවන් එක්කලා ඉතා හොඳ සම්බන්ධයක් තමයි ඇති කරගන්න ඕන. මේ මූලික කාරණාව දැන් එහෙම තිබුණත් ගණන්තුකරු තමාට තමන්ගේ පහසුව පිළිබඳ සැලකිලිමත් වෙලා වෙන මේ තරඟකරු ගාවට යන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම බ්‍රාන්ච් කමාන්ඩ් ඒරියා එක කමාන්ඩ් ඒරියා එක තුල බ්‍රාන්ච් එකේ පිහිටීම ඊළඟට කමාන්ඩ් ඒරියා එක තුල තියෙන මේ ශාඛා බල ප්‍රදේශය කියලා අපි සිංහලෙන් ගත්තොත් ඒකේ තුල තියෙන ව්‍යාපාරික අවස්ථාවන් මොනවද කියන එක පිළිබඳව ගණන්තුක මේ ශාඛා කළමනාකරුගේ අතේ තියෙන්න ඕන. ෆින්ගර් ටිප්ස් වල තියෙන්න ඕන. හරි. ඊළඟට තරඟකරු කවුද? තරඟකරුවන්ගේ උපාය මාර්ග මොනවද? ඒවා සම්බන්ධයෙන් ඒ වගේම ශාඛාවේ මොනවද පිරිවැය අනුපාතය, cost income ratio, ආදායම් පිරිවැය අනුපාතය, සමහරවිට ආදායමට වඩා පිරිවැය ඉහළ නම් මේ ශාඛාව ලාභදායීව පවත්වාගෙන යන්න බෑ. ඒක පුද්ගල ආදායම ඒ වගේ ගොඩක් තියෙනවා මේ key performance indicators ප්‍රමුඛ කාර්ය සාධන දර්ශක තියෙනවා. ඒවා අත්පත් කරගන්න ඕන. දැන් ශාඛාවක නරක ණය අනුපාතය අඩු කරගන්න ඕන. ඒව නම් නියාමන අවශ්‍යතාවක්ම වෙනවා. ඊට අමතරව දැන් ශාඛාවේ ඒක පුද්ගල ලාභය, ලාභ පිරිවැය අනුපාතය, cost income ratio, ඒ වගේම පෝර්ට්ෆෝලියෝ එක අපි ගත්තොත් ඩිපොසිට් පෝර්ට්ෆෝලියෝ එකේ කළමනාකරු උත්සාහ කරන්න ඕන අඩු පිරිවැය තැන්පත්, සේවිංස් accounts, ඊළඟට කරන්ට් accounts, ඒවා වැඩිපුර percentage එකක් පවතින. යම් කිසි ශාඛාවක් වැඩිපුරම පවත්වාගෙන යන්නේ ස්ථිර තැන්පත් නම් ඒකේ ලාභදායීතාවය අඩුයි. මොකද එයාගේ ෆයිනෑන්ෂල් කොස්ට් එක වැඩි නිසා නේ. ඊට සාපේක්ෂව අනිත් පැත්තෙන් අලාභ එහෙම නැත්නම් ආන්තික ලාභයක් තියෙන ණය දීලා තියෙනවා නම් කෘෂිකාර්මික ණය වගේ ඒවා. ඒකට අර net interest margin එක right ශුද්ධ පොලේ අන්තරය net interest margin එක අඩු වෙනවා. ඒතකොට ශාඛාව ලාභදායී නෑ. ඒතකොට මේ පෝර්ට්ෆෝලියෝ එක ඩිපොසිට් පෝර්ට්ෆෝලියෝ එකත් ලෝන්ස් පෝර්ට්ෆෝලියෝ එකත් කොහොමද පවත්වාගෙන යන්නේ තමන්ගේ ශාඛාවේ ලාභය උපරිම කරගන්න, ඔප්ටිමයිස් කරගන්න කළමනාකරුගේ තියෙන කළමනාකරණ හැකියාවන්, උපාය මාර්ගික හැකියාවන් මත තමයි ඒවා තීරණය වෙන්නේ. ඒ අනුව ශාඛාවක් ලාභදායීව පවත්වාගෙන යන්න පුළුවන්. මේක වැත්ත. අනිත් පැත්තෙන් ගණන්තුකාර සේවය, කස්ටමර් සර්විස් එක. ගණන්තුකාර සේවාව ගණන්තුකරුට කියන වටිනාකමක් ජනිත වන ආකාරයට සිද්ධ වෙන්න ඕන. ගණන්තුකාර සේවාව තුළින් තෘප්තියක් ලබන්නේ නැත්නම් බොහෝ විට ඒක හේතුවක් වෙනවා වෙනත් තරඟකරුවන් කරා ගණන්තුකරු අපේ ගණන්තුකරු ඉවත් වෙලා යන. ඒතර මාකට් ෂෙයා එක වෙළඳපොළ කොටස අපිට අහිමි වෙනවා. වෙළඳපොළ කොටස අහිමි වීම තුළ එහෙම නැත්නම් ගණන්තුකරු ඉවත් වීම තුළ වෙළඳපොළ කොටස අහිමි වීමෙන් ලාභදායීතාවය පිරිනවනවා. ඒ වගේම ගණන්තුකරු ඉවත් වෙනවා කියන්නේ ගණන්තුකරුට විශ්වාසයක් එහෙම නැත්නම් ගණන්තුකරු හොඳ සම්බන්ධතාවයක් ශාඛාව එක්ක පවත්වන්න නැහැ කියන එක නේ. ශාඛාව එක්ක පවත්වන්න නැතුව එයා යනවා තරඟකාරී වෙනත් ආයතන වලට. ඒතර අනිවාර්යයෙන්ම ගණන්තුකාර සේවාව විශිෂ්ටත්වයෙන් පවත්වාගෙන යන්නේ එක අන්‍යෝන්‍ය වශයෙන් ලාභදායීතාවයටත් ගණන්තුකරුවන් තුළ විශ්වාසය ගොඩනගන්න හේතු වෙනවා. ඒකෙදී ගොඩක් දේවල්. ඒකෙදී අපි කතා කරා දැන් ඔය කස්ටමර් චාට් එක ඒ වගේ ගණන්තුකරුවන්ගේ විශ්වාසය ගොඩනගන්නත් ගුණාත්මක ගණන්තුකාර සේවාවක් පවත්වාගෙන යන්නත් උදව් වෙන කාරණා. ඒවා ඇවිල්ලා නීති රීති නොවෙනුනත් ඒ තුළින් අපිට පුළුවන් වෙනවා අපේ මුල්‍ය ආයතනයේ අපේ බැංකුවේ අපේ ශාඛාවේ ලාභදායීතාවය මෙන්න ගණන්තුකාර විශ්වාසය ඉහළ නංවන්න. අනිත් ප්‍රධාන කාරණාවක් තමයි ඒ ශාඛාවට ආවේනික අදාළ වන එහෙම නැත්නම් බැංකුවට ආවේනික අදාළ වන මෙහෙයුම් අවදානම. මොකද මෙහෙයුම් අවදානම කියන්නේ අභ්‍යන්තර සාධකයක්. දැන් උතනදී ක්‍රෙඩිට් රිස්ක් එක එහෙම නැත්නම් මාකට් රිස්ක් එක කියන රිස්ක් දෙකක් අවදානම් දෙකක් අපිට සලකන්න පුළුවන්. නමුත් ඒක ඇවිල්ලා වෙළඳපොළ ශාඛාවෙන් පිටස්තර
ශාකාවේ ඍජු පාලනයක් නැති right ඍජු පාලනයක් නැති කරුණු මත ඇති වෙන්න පුළුවන් අවදානම් දෙකක්. ඒ අවදානම පාලනය කරගන්න විශේෂයෙන්ම වෙළඳපොළ අවදානම් පාලනය කරගන්න ශාකාවක් විදියට බැංකුවක් විදියට ටිකක් අමාරුයි අපහසුයි. ක්‍රෙඩිට් රිස්ක් එක නම් යම්කිසි මට්ටමකට පාලනය කරගන්න පුළුවන් ගණන්දුනකාරත් එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියොත් එහෙම. නමුත් ක්‍රෙඩිට් රිස්ක් එක ඇති වෙනවා නම් ඉකොනොමික් ෆැක්ටර්ස් නිසා. දැන් මේ දවස්වල ඇති වෙලා තියෙන තත්ත්වය අනුව ඒක අපිට ටිකක් අමාරු තත්ත්වයක්. නමුත් මෙහිම අවදානම කියන්නේ අනිවාර්යයෙන්ම අභ්‍යන්තර දුර්වලතා නිසා. අභ්‍යන්තර දුර්වලතා නිසා ඇතිවන කරුණක්. අනිත් අවදානම් දෙක බාහිර තර්ජන නිසා ඇතිවන කරුණක්. අපිට ඒක ටිකක් කන්ට්‍රෝල් කරන්න බෑ. ඍජු කන්ට්‍රෝල් එකක් අපේ නැහැ බාහිර සාධකවල. බාහිර පරිසර සාධකවල. අපිට තියෙන්නේ ඍජු කන්ට්‍රෝල් එකක් අභ්‍යන්තර තර්ජන වලට විතරයි. අභ්‍යන්තර තර්ජන වලටත් අභ්‍යන්තර ශක්තින් වලටත් විතරයි. ඒකට අභ්‍යන්තර තර්ජනයක් මෙහිම අවදානම කියන්නේ මේ සේවකයෝ රකම් කරන වැඩි නම් සේවකයන් අතර කාර්යක්ෂමතාවය වැඩි නම් ඊළඟට අපතේ වැඩි නම් නාස්තිය වැඩි නම් වංචා වැඩි නම් රකම් වැඩි වෙනවා නම් නේ කාලය ඉතාම මේ සාපේක්ෂව වැඩි වෙලාවක් ගන්න උනා කියන අකාර්යක්ෂමතාවය. ඒ සියල්ල නිසා ඇති වෙන්න පුළුවන් මෙහිම අවදානමක්. ඒ වගේම වැරදි පරිචයන් ඒවා බැංකු ශාඛාවකට ගණන්දුනකාර සේවා සම්බන්ධයෙන් සුදුසු නැහැ. ඒක ලාභදායීතාවටත් බලපානවා අනිත් පැත්තෙන් ගණන්දුනකාර සේවයටත් බලපානවා. දෙකටම බලපානවා. අනිවාර්යෙන් මෙහිම අවදානම අවම කරගන්න එක ශාඛා කළමනාකරුගේ වගකීමක්. ඒතකොට එයා විගණන ප්‍රතිපාඨයෙන් අනිකුත් ද්වන්ද පාලනය, අක්‍රීය ගිණුම් වල පාලනය, ඒ දේවල් අපි කතා කරන්නේ මෙහිම අවදානම ගැනනේ. මෙහිම අවදානම හඳුන ගන්න ඕන, ඒවා අවම කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන, ඒ වගේ දේවල් කරන්න ඕන. ඒවා ආයතනයට වාසිදායක ආකාරයට ක්‍රියාත්මක තුළින් ආයතනයේ අර key performance indicators හොඳින් අත්පත් කරගෙන ගණන්දුනකරුවන් තුළ විශ්වාසය ජනිත කරන්න පුළුවන්. ඊළඟට තව එකක් තමයි මේ සම්බන්ධතාන් වලට බලපාන සාධකයක් ගණන්දුනකරුවන්ගේ අභිමතය ඩික්‍රී එක. ඒතර අපි ඉන්නේ මුල්‍ය සේවා කර්මාන්තයේ තින්නේ ඉතාම ඉහළ උග්‍ර තරගයක්. ඒකට ඒකේ සමාජ තත්ත්වය ගණන්දුනකරුගේ දැනුම්වත්භාවය තොරතුරුවත්පත් කර ගැනීමේ කියාව සබඳතා පැවැත්වීම මේ වගේ දේවල් ගණන්දුනකරුවන්ට ඉහළ මට්ටමක තියෙන නිසා ඔවුන්ට තොරතුරු එනවා. අර ඉස්සරට වඩා අද සමාජ මාධ්‍ය දාලා ඒ වගේ හරහා ගණන්දුනකරුවන්ට විවිධ තොරතුරු එනවා. ඒ නිසා ඒගොල්ලෝ මුල්‍ය වෙළඳපොළ සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු හුවමාරු කරගන්නවා. ඒවලා ඒගොල්ලෝ ලාභදායී මේ ආයෝජන වලට යනවා. ඒතකොට බැංකුව කියන සම්ප්‍රදායික මේ මුල්‍ය ආයතන එහෙම නැත්නම් ඒ වගේ මුල්‍ය ආයතන වලින් විතන් වෙලා වෙනත් මුල්‍ය ආයතන කරා මේ ගණන්දුනකරුවන් ඇදෙනවා right. අතීත ගණන්දුනකරු තීරණය ගන්න ආකාරයට වර්තමාන ගණන්දුනකරු තීරණය ගන්නේ නැහැ. එයා බලන්නේ තමන්ගේ ලාභය උපරිම කරගන්න. සමාජ සාධක මත ඔවුන්ගේ වටිනාකම් අගය කිරීමේදී තීරණ ගැනීම කරේ බලපාන මානසික සාධකද වෙනත් මානයක් ගෙන ඇත. ඒතර වෙනම පැරඩයිම් එකක් තමයි අද තියෙන්නේ ගණන්දුනකරුගේ මුල්‍ය කටයුතු හැසිරීම සම්බන්ධයෙන්. අනිත් එක දැන් මුල්‍ය සාක්ෂරතාවය නේ. ඒ වගේ දේවල් මත ගණන්දුනකරුට තොරතුරු ගොඩක් තියෙනවා. ඒතකොට එයාට අභිමතයක් තියෙනවා Tamanට කැමති මුල්‍ය ආයතනය තෝරා ගන්න. ඒතර ඒ අනුව එයා අපිට අපේ ගණන්දුන දැන් අපේ මුල්‍ය ආයතනයක් විදිහට අපි සැලකුවොත් එහෙම අපේ ගණන්දුනකරු අපෙන් ගිලිහෙන්න පුළුවන්. ඒවට හේතු වෙන්නේ මෙන්න මේවා තමයි. හුවමාරු පිළිවෙල අවම වීම, low switching cost. මුල්‍ය වෙළඳපොලේ තියෙන මුල්‍ය නිමැවුම් වල ලොකු වෙනසක් නැහැ. අනිත් එක ඒවට කිසිම පේටන්ට් එකක්වත් කාටවත් නැහැ. පේටන්ට් එකක් ගන්න තරම් සංකීර්ණ තාක්ෂණික අතින් වැදගත් එහෙම නිර්මාණ නෙමෙයි මේ මුල්‍ය නිමැවුම් කියන්නේ. ගොඩාක් මුල්‍ය නිමැවුම් වලට සමාන මුල්‍ය නිමැවුම් ගොඩක් වලට ආසන්න වශයෙන් සමාන ප්‍රතිලාභ තමයි දෙන්නේ. right. ඒතර ඩිෆරන්සියේෂන් එකක් ඉහළ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඕනෑම මුල්‍ය ආයතනයක නිමැවුමක් ගණන්දුනකරුවට සාමාන්‍ය දෙයක් විතරයි. ඒකේ විශේෂත්වයක් ගණන්දුනකරු දකින්න. එහෙනම් ගණන්දුනකරුට ඒ පැත්තෙන් මානසික නිදහසක් තියෙනවා Tamanට කැමති මුල්‍ය නිමැවුමක් තෝරා ගන්න. ඒතර ඒක වැළකෙන්නේ කොහෙන්ද? අර
ගණදනකරු තුළ විශ්වාසය ගොඩනැගීම ගණදනකරු තමගේ ඉහළ සම්බන්ධකම් පැවැත්වීම තොට අන්න රිලේෂන්ශිප් පැවැත්වීම තුළින් තමයි මේ කියන අවාසය අවම කරගන්න පුළුවන් වෙන්න. අනි පැත්තින් තියෙනවා මුල්ල නිමැවුම් ඉත්තාම ඉක්මට අනුකරණය කරන්න පුළුවන්. අද කවරුහරි මුල්ලේමයක් ඉදිරිපත් කරවතින් අලුත්ත එකක් කියලා හෙට වෙනකොට අනෙ සියලු දනට මේක කරන්න පුළුවන්. තොර එතනදී අනි පැත්තින් කියන්නේ මේක ඩිෆරන්සේෂන් එක විබේධනයක් නැහැ. එක පේටන්ට එකක් ගන්න දෙයකුත් නෑ හිද අනුකරණය කරන්න පුළුවන්. හරි ඒ නිසා අනිවාර්යෙන්ම අනිත් එක තමයි ඉහළ ගණදනුකාර සබන්තා කළමනා කරණය කරනවා හැම මුල්ල ආයතනයක්ම තමන්ගේ ගණදනු කවුත් කළ නිසා ලේසින් තව මුල්ල ආයතනක ගණදනකරුවේ මේ දිනාගන්න බෑ මොකද ඒගොල්ලෝ මුල්ල ප්‍රතිලාභ මුල්ල නොවන ප්‍රතිලාභ කියන දේවල් දීලා ගණදනකරුවන්ට ආකර්ශණය කරගන්නවා. හරි මේ තියන්නේ ඒ වගේ මේ දෙන මුල්ල ප්‍රතිලාබත් මුල්ල නොවන ප්‍රතිලාබත්. එනිසා අනිවාර්යයෙන්ම ගණදනකාර සබන්තා කල්පනා කරන යන දීර්ඝ කාලීනව සබඳතා පවත්වා ගැනීම ගණදනකාර සේවය ඉහළ නංවා ගැනීමෙන් මේ ටික තේරෙනවානේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ආයතනය ඇතුලේ සිද්ධ වෙනවා ගණදනකරුවන් යොමු කල්චර් එකක් කස්ටමර් සෙන්ට්‍රික් කල්චර් එකක්. එතනදී සේවකයන් මේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ ගණදනකරුවා. එතෙන්ද ගොඩාක් දේවල් කැප කරන්න සිදුන. අන්නේ කැප කිරීමට තමයි මුල්ල ආයතනවල සේවකයන්ට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා දෙන්නේ. තොට ඒ ප්‍රතිලාබත් අරගෙන යම්කිසි සේවකයෙක් ඔය කියන බලාපොරොත්තුන දේ සිද්ධ කරන්නේ නැත්තම් ගණදනකාර සේවාව විශිෂ්ටත්වයෙන් පවත්වාගෙන යන්න උදව් වෙන්නේ නැත්තම් ඉතින් මේ මුල්ල ආයතනට එක කොස්ට් එකක් විතරයි වෙන්නේ. ඒකට හේතුව ගණදනකරුවෙක්ව දිනාගන්නවට වඩා මේ හේතු නිසා ලේසියෙන් වෙන ගණදනකරුවෙක් දිනාගන්න බැහැ. ඒ නිසා හොඳම දේ තමයි ගණදනකරුවෙක්ව රඳවා ගන්න එක. මේ ගණදනකාර සබඳතා කළමනාකරණයේ වැදගත්කම ඉහළ අවධානය යොමු කිරීමෙන් සබඳතා කළමනාකරණ අයහපත් අවධානය ඉහළ නැංවීම මගින් අයහපත් ලෙස බලපන්න සාධක හඳුනා ගන්න පුළුවන්. ඒතර ගණදනකරුවෝ ඒ කියන්නේ මෙහෙමයි. ගණදනකරුවන් එක්කලා හොඳින් සම්බන්ධ වුණාම ගණදනකරුවෝම අනිත් පැත්තට කියනවා අඩුපාඩු මේවා මොනවද? එතකොට එහෙම වෙන්නේ දැන් අපි හොඳ සම්බන්ධකම් පවත්වාගෙන තිබුණ නැත්නම් එහෙම ගණදනකරු අපෙන් අයින් වෙලා යනවා. සමහරට කම්ප්ලේන්ට් එකක් දාන්නේ නැහැ. අයින් වෙලා යනවා. අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. සම්බන්ධතාවය හොඳ නම් ගණදනකරුට මේ මුල්ල ආයතන අත්තරින්න බැරි නම් ගණදනකරු උත්සාහ කරනවා මුල්ල ආයතනයේ තියෙන අඩුපාඩු ක්‍රමවේදයන් වල තියෙන අඩුපාඩු පෙන්නලා දීලා මුල්ල ආයතනයේ තත්ත්වය වෙනස් කරගෙන ඒ ආයතනයත් එක්කලා සම්බන්ධකම් පවත්වාගෙන ඉස්සරහට යන්න. හරි. ඒකට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කම්ප්ලේන් එකක් කියන්නේ අපිට වාසිදායක දෙයක්. මොකද මේ කම්ප්ලේන් එක තුලින් ගණදනකරු අපිත් එක්ක තවදුරටත් රැඳී ඉන්න උත්සාහ කරනවා කියන එක තේරෙනවා සහ ගණදනකරු අපේ අඩුපාඩුවක් පෙන්වලා දෙනවා මේක හදාගන්න කියලා. ඒතර අපි ඒක හදාගත්තොත් අනිවාර්යයෙන්ම ගණදනකරු තෘප්තිමත් වෙනවා. ඒතර අනිවාර්යයෙන්ම යම් කම්ප්ලේන් එකක් කරාම මොකක් හරි දෙයක් සම්බන්ධයෙන්. ඒතර ඔය කම්ප්ලේන්ස් වගේ දේවල් සම්බන්ධයෙන් ඒක ප්‍රශ්නයක් එනවා දිගටම. කියන්නේ ප්‍රායෝගිකව අත්විඳින එදිනෙදා මෙහෙයුම් කටයුතුවලදී අත්විඳින යම් සිදුවීම් සම්බන්ධයි. ඒතර එතනදී සමහර දේවල් දෙන අනිවාර්යයෙන්ම ගණදනකරු කොච්චර වැරදි වුණත් එයාට ඇපොලොජයිස් කරලා ඒ தত্ত্বය සමනය කරගන්නවා. සමහරට ඇපොලොජයිස් කිරීම තුලින්ම ගණදනකරුගේ ප්‍රශ්نين භාගයක් විසඳෙනවා. 50%ක් විසඳෙනවා. ඉතින් ඉතින් එයාට ගණදනකරු උත්සාහ කරන්නේ නැහැ ඒක දරුණු විදියට කරගන්න. මේ ප්‍රශ්නයක් කරගන්න. හරි. ඒ හොඳ සම්බන්ධකම පවත්වාගෙන ගියොත් තියෙනවා. ගණදනකරුවෙක් අද ඇවිල්ලා කම්ප්ලේන් එකක් කරන්නේ නැහැ. ගණදනකරුත් එක්ක හොඳ සම්බන්ධයක් නැත්නම් එයා කරන්නේ මුල්ල ආයතනය අත්තරලා වෙන තැනකට යනවා. අද එහෙමයි ගණදනකරුවෝ. ඒක අනිවාර්යයෙන්ම අයහපත් සම්බන්ධතා කල්පනාකරණයට බලපාන සාධක හඳුනා ගන්න පුළුවන්. හරස් විකිනුම් අඩු පිරිවැයක් සහිතව කළ හැකි අතර ලාභය ප්‍රෝකත්. ඒකට අනිවාර්යයෙන්ම ක්‍රොස් සෙලින්ස්. ඒතර ගණදනකරන්ට අවශ්‍ය වෙන වෙනත් දේවල්. ලීසින් පහසුකම් වෙන්න පුළුවන්, ඉන්ෂුරන්ස් පහසුකම් වෙන්න පුළුවන්, වෙනත් ප්‍රදේශන සේවාවන් වෙන්න පුළුවන් ලබා දීලා. හරි ගාස්පාදක ආදාය වැඩි කරගන්න අවශ්‍යතා මෑකලා දීලා ගණදනකරුගෙන් උපරිම වාසියක් බැංකුවටත් ඒතර අනිත් පැත්තෙන් ගණදනකරටත් වාසියක් ලබා දෙන්න පුළුවන්. පිරිවැය දිගු කාලයක් තුළ ව්‍යාප්ත කළ හැකි බව ලාභ තීරු ඉරණම් ගන්න. අනිවාර්යයෙන්ම ගණදනකරු සමග හොඳ සම්බන්ධයක් තියෙනවා නම් අපිට කොස්ට් එක සම්බන්ධයෙන් යම්කිසි
අවබෝධ කරගන්න. දැන් මාකටිං වලට ඒකට ලොකු වියදම දරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ගනුදෙනුකරු දෙකේ වගේ සම්බන්ධ. මොකද අපි මාකටිං කරන්නේ අපේ පෝර්ට්ෆෝලියෝ එක වැඩි කරගන්න, අලුත් ගනුදෙනුකරුවෝ ගන්න නේ. ඒ වගේම ගනුදෙනුකරුත් එක්කලා දීර්ඝකාලීන සම්බන්ධයක් තියෙනකොට උදාහරණයක් විදිහට මේ ඩිපොසිට් එකක් තියෙනවා. ඒතකොට මේ ඩිපොසිට් එකට යන පිරිවැය අපිට දීර්ඝකාලීනව කැල්කියුලේට් කරන්න පුළුවන්. ඒතර අද එක ගනුදෙනුකරුවෙක් ඉඳලා එයා හෙට යනවා නම් ඊළඟට එන ගනුදෙනුකරුවට පොලිය වැඩි කරනවා නම් ඒතර අපිට ටිකක් ඒක අමාරුයි කැල්කියුලේට් කරන්න. අනිත් පැත්තෙන් ණය ගත්තොත් ආදායමත් දීර්ඝකාලීනව අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් දීර්ඝකාලීනව ගනුදෙනුකරුවෝ රැඳිලා ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම බැංකුවට ඒ ආදායම ඒ වගේම පිරිවැය වියදම කළමනාකරණය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ සම්බන්ධතා පවත්වා ගන්න යන ආකාර right. පළවෙනි දැන් මේ අලුත් ගනුදෙනුකරුවෙක්. ඒතර එයා නිකම් මේ පිළිබඳ සැක කරනවා අවශ්‍යතාවයක් තියෙනවා මේ විදිහට තියෙනවා මේ ගනුදෙනුකාර සම්බන්ධතාව කළමනාකරණය කරගන්න. ඉතින් අවසානයේදී පාර්ට්නර් කෙනෙක් කරගන්න එක තමයි ගනුදෙනුකරුවෙක්ව ඕන වෙන්නේ. අපි ඒකට පාර්ට්නර් කෙනෙක් වෙච්ච වෙලාවට අපේ අඩුපාඩුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ගනුදෙනුකරු උදව් කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලොතරැයි දිනුමක් ඇදලා තියෙනවා නම් ඈත ගම්ක කෙනෙක්ට ලොකු මුදලක් අනිවාර්යෙන් මේ ගමේ ඉන්න කස්ටමර් බැංකුවට හිතවත් කස්ටමර් තමයි ඉස්සෙල්ලාම බැංකුවට කෝල් එකක් දීලා කියන්නේ මෙන්න මේ හවලාට මේම ඇදලා තියෙනවා. සමහරට එයා උනන්දු කරනවා ඒ අදාළ පුද්ගලයා තමන් අඳුරන කෙනෙක් නම් මේ ආරේ අපි මේ බැංකුවට ගිහිල්ලා සල්ලි දාමු මේම කරමු කියලා එයා තමයි බිස්නස් එක අරගෙන ඉන්නේ සමහර වෙලට බැංකුවට. හරි. ඔල්ලොතර ඇදිනුම් ඇදෙනවනේ හිටපු ගමන් ඈත පළාත්වල ගම්වල මේ පුද්ගලයන්ට. ඉතින් අන්න ඒ වගේ ව්‍යාපාරයේ උදව් කරන. දැන් ණය අය කරන වෙලාවට ණය අය කරන වෙලාවට නරක ණය තියෙනවා නම් ගම්වල එහෙම කවුරු හරි ඉන්නවනම් එහෙම ගෙවන්න නැති කෙනෙක් අපිට ඒ අදාළ ගමේ ඉන්න අපේ හොඳ ගනුදෙනුකරු හරහා පුළුවන් යම් බලපෑමක් කරන්න මේක මේ විදිහට කරන්න කියලා. ඉතින් ඒ වගේ ඉහළ මට්ටමක සම්බන්ධකමක් උදව්වක් මේ ගනුදෙනුකරු බැංකුවට කරනවා මේ ගනුදෙනුකාර සම්බන්ධතාව ඉහළ මට්ටමක පැවැත්වෙනවා. මේ ටික තමයි ඉතින් අපිට හෑන්ඩ් අවුට් එකේ අවසාන විදිහට කතා කරන්න තියෙන්නේ. අපි මේ යන අතර ප්‍රශ්න ටිකක් මේවා සම්බන්ධයෙන් තියෙන මේ පේපර්ස් වල ක්වෙස්චන් ටික ලබන සතියේ ඉඳන් සාකච්ඡා කරමු. අපි යනවා ඊළඟට අලෙවිකරණ සංකල්ප වලට. උතර අලෙවිකරණය කියන එක සෑම පුද්ගලයෙක්ම මුල්‍ය ආයතන වල ඉන්න දැනගෙන ඉන්න ඕන. අලෙවිකරණය අපිට ගොඩනැගිලා තියෙන්නේ විවිධ කොන්සෙප්ට්ස් උඩ. ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරපු විවිධ පර්යේෂකයන් මේක ගොඩනගලා තියෙනවා. එතකොට අපි අපේ එදිනෙදා භාවිතාවේදී සිදු කරන ගොඩක් දේවල් මේ සංකල්ප මත අපිට පුළුවන් ඒවා ඒ කියන්නේ මේක ඇත්තටම තියරි එක. ඒතර තියරි එක හරියට දැනගෙන හිටියොත් එම අපේ වැඩේ අපිට ප්‍රායෝගිකව ඉතාම හොඳින් කරන්න පුළුවන්. මොකද තියරි එකක් නැති ප්‍රායෝගික ක්‍රියාමාර්ගය අවසානයේදී කොතනින් ඉවර වෙයිද කියලා කියන්න බෑ. අනිවාර්යයෙන්ම මේක යම් කිසි මට්ටමක තියරි එකක් දැනගෙන මේක වැදගත්. ඒත් අපේ මූලික සංකල්ප ටික අපි බලමු අවශ්‍යතා. ඒත් අවශ්‍යතා කියලා જાතියක් මිනිසුන්ට තියෙනවා. ඒක මත තමයි මේ අලෙවිකරණය ගොඩනැගිලා තියෙන්නේ. අවශ්‍යතා තියෙනවා, මූලික අවශ්‍යතා තියෙනවා, ද්විතීයික අවශ්‍යතා තියෙනවා නේ. මූලික අවශ්‍යතා හතරක් අඳුනගෙන තියෙනවා විශේෂයෙන්ම ආහාර, ඇඳුම්, නිවාස සහ බෙහෙත් කියලා. ඒතර ඒක යම්කිසි පුද්ගලයෙක් මිනිහෙක් විදියට කාන්තාවක් විදියට ජීවත් වෙනවා නම් එයාට අවශ්‍ය වෙන මූලිකම දේවල් ටික තමයි ඒක. ඒතර අනිවාර්යයෙන්ම රජයක මූලික වගකීමක් තමයි අඩුම ගානේ තමන්ගේ පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ වෙන විදියට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒතර එතනින් එහාට තියෙන අවශ්‍යතාවයන් ද්විතීයික අවශ්‍යතා. ද්විතීයික අවශ්‍යතා. ඒතර මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේට පිළිගන්න තියෙනවා. ඒතර මේ මූලික අවශ්‍යතා ඊළඟට එතනින් එහාට එළඹෙන ද්විතීයික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය තමයි මේ ආයතන වලින් කරන්නේ. ඒතර අපි ගත්තොත් පරිසරයේ මිනිස්සුන්ට තියෙනවා නම් පිරිසිදු වීමේ අවශ්‍යතාවය. හරි. පිරිසිදුව ඉන්න ඕන කියන එක අවශ්‍යතාවය. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම සංස්කෘතික මිනිහෙක් නිසා ඇඳුම් මැදීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් පළවෙනි එක තමයි පිළිවසා ගැනීමට අවශ්‍ය ඇඳුම් නිෂ්පාදනය. ඒක තමයි මූලික අවශ්‍යතාවය.
ඊළඟට එතනින් එහාට විලාසිතා කියන එක ද්විතීයික අවශ්‍යතාවයක් වෙනවා. ඒ ඇඳුමේ විලාසිතාවන් කියන්නේ ද්විතීයික අවශ්‍යතාව. right? පළවෙනි දේ තමයි තමන්ගේ ශරීරය ආවරණය කරගන්න අවශ්‍ය තැන. ඒතර විලාසිතාවල කරන්නේ සමහරට ඒකේ අනිත් පැත්ත. උවමනාවන් කියන්නේ අවශ්‍යතාව සපුරන විශේෂිත අරමුණක්. උවමනාව. එතකොට අපි ගලමු උවමනාව අවශ්‍යතාවය ප්‍රවාහනය. හරි? ඒතර අපි මෙතන ඉඳන් අපිට යන්න තියෙනවා අනුරාධපුරයට යන්න තියෙනවා. එහෙම නැත්නම් කතරගම යන්න තියෙනවා. කෙනෙක්ට ඕන විදිහක මෝඩ් එකක් තෝරගන්න පුළුවන්. විශේෂ අරමුණක්. අවශ්‍යතාවය තමයි කතරගමට යෑම. right? ඒතර මේ ඕන මෝඩ් එකක් තෝරගන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් මෝඩ් එකක්. ප්ලේන් එකේ හිටලා යන්න පුළුවන් නේ. එතකොට ඉල්ලුම කියන්නේ අන්නේ විශේෂිත භාණ්ඩයක් සඳහා වන උවමනාව. අපි හිතමුකෝ මම කැමති මේ පෞද්ගලික වාහනයකට යන්න නම් ඒ පෞද්ගලික වාහනේත් වර්ග ඒවට මේවට ඉතින් මට තියෙනවා ඕන. මම මේකේ යන්න ඕන කියලා. ඒත් මම ඒක එක්ක මිලදී ගන්නවා එක්ක හය ගන්නවා වගේ දේවල් තියෙනවා. ඒතර ඉල්ලුම කියන්නේ අන්නේ උවමනාව සම්පූර්ණ කරගන්න. right? උවමනාව සම්පූර්ණ කරගන්න පාවිච්චි කරන මේ විශේෂිත භාණ්ඩයක් සඳහා වන මේ එමෙත ඒක සම්පූර්ණ කරගන්න ඒකට තියෙන ඉල්ලුම තමයි ඉල්ලුම විදිහට අපි හඳුන්වන්නේ. ඔන්න ඕක තමයි අලෙවිකරණයේ මූලිකම පදනම. ඒතර මිනිසුන්ට අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතා මූලික සහ ද්විතීයික සහ ඒ විදිහට ගොඩනගෙනවා. ඒතර මේ අවශ්‍යතා සපුරා ගන්න ඒගොල්ලන්ට මොන හරි අරමුණක් තියෙනවා. ඒතර ඒක අපි උවමනාව කියලා තියෙනවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ කොහෙට හරි දැන් බඩගින්න කියන්නේ අවශ්‍යතාවයක්. මූලික අවශ්‍යතාවයක්. ආහාර. ඒ ආහාර සපුර ගන්න විවිධ ක්‍රම භාවිතා කරනවා. ඒව තමයි උවමනාවන්. ඒ උවමනාවන් සපුරා ගන්න විවිධ භාණ්ඩ පොදියක් කරා ඒක කරනවා. right? එතකොට ඒ භාණ්ඩයට ඉල්ලුමක් ඇති වෙනවා. ඒතර ඒ ඉල්ලුම වැඩි කරන්න ඒ භාණ්ඩය තුල වටිනාකමක් ජනිත කරනවා. මොකද ඒ භාණ්ඩය තුල යම්කිසි භාණ්ඩය කියන්නේ වටිනාකම් ජනිත කරපු වටිනාකම් ගොන්නක්. හරි. ඒක මට වටිනා කියලා තියෙනවා නම් මගේ අවශ්‍යතාවය ආපු ගමන්ම මගේ උවමනාව සපුරා ගන්න මම භාවිතා කරන්නේ මේ භාණ්ඩය. යම්කිසි වාහනයකට මම කැමැති වෙලා තියෙනවා නම් මට වටිනාකමක් ඒ වාහනය තුල මම දකිනවා නම් මම ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ අන්නේ වාහනේ මගින් මගේ ගමනාගමන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඒකට මේ නිෂ්පාදකයන් කරන්නේ මේ භාණ්ඩය තුල ගනුදෙනුකරුට වටිනාකම් ජනිත කරනවා. වටිනාකම කියන්නේ මෙන්න මේක. ගනුදෙනුකරුවෙක් වටිනාකමක් කියලා දකින්නේ තමන්ට ලැබෙන ප්‍රතිලාභ තමන් වැය කරන පිරිවැයට වඩා වැඩි වෙන අවස්ථාවල. ප්‍රතිලාභ විශාල නම් පිරිවැයට වඩා දැන් මෙතනදී අනිවාර්යෙන් ප්‍රතිලාභ ලොකු නම් වටිනාකමක් බිඳුවට වඩා වැඩි අගයක් ගන්නවානේ. මේක තියෙන බිඳුව සහ මේ එකට වඩා වැඩි අගයක් ගන්නවා. එකට වඩා වැඩි අගයක් ගන්නවා. දැන් ප්‍රතිලාභ එකට වඩා 1යි මේක බිඳුව නම් 1යි. ඒකට බිඳුව එකට වඩා වැඩි අගයක් ගන්නවා මේ ප්‍රතිලාභ මේ අනිත් පැත්තට කියනවා ප්‍රතිලාභ ඉහළයි පිරිවැයට වඩා. ඒ අපිට පුළුවන් මේ ප්‍රතිලාභ කියන එකත් පිරිවැය කියන එකත් තවදුරටත් විශ්ලේෂණය කරන්න ෆන්ක්ෂනල් බෙනිෆිට්ස් කාර්යමය ප්‍රතිලාභ. ත්‍රය යම්කිසි කාර්යයක් කිරීම තුළින් දැන් අපි හිතමු අපිට යන්න වාහනය විදිහට අපි ගන්නේ බෙන්ස් රථයක් කියලා ගන්නවා. බෙන්ස් රථයක කාර්යමය ප්‍රතිලාභ ආරක්ෂාව, වේගය, ශක්තිමත් බව මේ දේවල් තුළින් අපිට පරිම මේ ආරක්ෂාවක් සහිත එතෙන්ට යන්න පුළුවන්. ආවේදනීය ප්‍රතිලාභ, ඉමෝෂනල් බෙනිෆිට්ස්.
ඒක තුළට නැග්ගාම තමන්ට ලැබෙන පෙනුම වාහනේ පෙනුම ඒ වගේ දේවල් තියෙන ඉමෝෂනල් බෙනිෆිට්ස්. කාර්යයට වඩා තමන්ට ඒකෙන් සතුටක් ලැබෙනවා. ඒතර පිරිවෙන් අපිට ගන්න පුළුවන් ෆයිනෑන්ෂල් කොස්ට්, ටයිම් කොස්ට්, ඊළඟට එනර්ජි කොස්ට් සහ ෆිසිකල් කොස්ට්. මෙතන සයික් කොස්ට් කියලා කියනවා. PHYSIC සයික් කොස්ට්. භෞතික කාය පිරිවැය. දැන් ශක්ති පිරිවැය උදාහරණයක්. එතන පිරිවැය කියන එකත් අපිට තව බෙදලා ගන්න පුළුවන්. යම් කිසි දෙයක් සඳහා ගත කරන කාලය පිරිවැයක් වෙනවා. ඒතර දැන් ගොඩක් අපි හිතමුකෝ මේ ඉතාම අඩු පිරිවැයකට මුල්‍ය ගනුදෙනුවක් කරන්න යම් කිසි බැංකුවකට යන්න පුළුවන්. ඒතර ඒකේ පිරිවැය ගොඩක් අඩුයි. පොලි අනුපාත අඩුයි. උදාහරණයක් විදිහට. හරි? ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක අඩුයි. නමුත් විශාල කාලයක් ගත කරන්න වෙනවා නම් එතනදී. ඒතකොට මේ කාලය කියන එක සමහර ගනුදෙනුකරුවන්ට ලොකු පිරිවැයක් වෙනවා. විශේෂයෙන්ම ඉහළ මට්ටමේ ව්‍යාපාර කරන ආයතන ගනුදෙනුකරුවන්ට මුල්‍ය පිරිවැයට වඩා කාලය කියන එක වැදගත් වෙනවා. ඒගොල්ලන්ට ටයිම් ෆැක්ටර් එක වැදගත්. නිසා ඒගොල්ලෝ අරකට වඩා ටයිම් ෆැක්ටර් එකට වැඩි අවධානයක් යොමු කරලා තමන්ට ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ටයිම් ෆැක්ටර් එකෙන් වෙන බැංකුවක කොස්ට් එක පොඩ්ඩක් වැඩි වුණත්, පොලි අනුපාත පොඩ්ඩක් වැඩි වුණත් වෙනත් බැංකුවකට යනවා. ශක්තිය තමන්ට වැය කරන්න වෙන ශක්තිය ඊළඟට තමන්ට භෞතික කාය දැන් ගමන් කරන්න තියෙනවා නම් කොහෙට හරි දුර දැන් උතන තවන්න දුර එන්නේ දැන් බැංකුවකට තියෙන දුර තමන්ගේ ශරීර ශක්තිය වැය වෙනවා ගමන් කරන්න දැන් වාහනයක ගියත් ටෙන්ෂන් එකේ යන්නේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒතර ඒව බලනවා මිනිස්සු ගොඩක් වෙලාවට. ඒතර කන්වීනියන්ස් තමයි එතනදී සලකන්නේ. හරි? මෙන්න මේ විදිහට අපිට වෙන් කරලා ගන්න පුළුවන්. ඒතර අපි බලන්න ඕන අපි ගනුදෙනුකරුට දෙන වටිනාකමට ඒතකොට ගනුදෙනුකරු පිරිවැය විදිහට සලකන සාධකවල මේ අඩංගු දැන් අපේ බැංකුවේ පොලි අනුපාත දැන් ණය සඳහා ගොඩක් අඩු වුණත් නමුත් අපි ලොකු කාලයක් ගන්න නම් ණයක් දෙන්න සමහරට ගනුදෙනුකරු අපි ගාට එන්න. ඒතකොට එයාට ටයිම් ෆැක්ටර් එක වැදගත් නේද? අපි පුළුවන් තරම් ඒකත් අඩු කරන්න ඕනේ. ඒ වගේම අපේ දැන් මාර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ශාඛාවට එන්න තියෙන්නේ ගොඩක් ඈත. අපේ ශාඛාව පිහිටලා තියෙන්නේ බ්‍රාන්ච් කමාන්ඩ් ඒරියා එකේ එක කොනක. ගනුදෙනුකරන්න පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැනක නෙමෙයි. ඒතර ඒකදී ඒක ෆැක්ටර් එකක් කරන සමහර ගනුදෙනුකරුවන්ට. හරි. ඒතර මේ භෞතික කාය පිරිවැය කියන එක අද අඩු කරලා තියෙනවා ටෙක්නොලොජි එක හරහා කන්වීනියන්ස්. පහසුවෙන් ඇක්සස් කරන්න පුළුවන්. හරි. ඒ වගේම ශක්ති පිරිවැයත් අඩු කරලා තියෙනවා සමහරලාට කන්වීනියන්ස් හරහා. ලොකු ශක්තියක් මේ වෙහෙසක් දරන්න ඕනේ නැහැ. කොමියුනිකේෂන් ඉතාම හොඳ නම් ඉක්මනට ඇක්සස් කරන්න පුළුවන් මේ තමන්ගේ මුල්‍ය ගනුදෙනු වෙනුවෙන්. ඉතින් අන්න ඒ වාගේ ගොඩාක් වෙලාවට මේ ගනුදෙනුකරුට වැය වෙන මේ පිරිවැය සම්බන්ධයෙන් අවබෝධ කරගන්න. දැන් කාර්යමය ප්‍රතිලාභ වලට වඩා ඉමෝෂනල් බෙනිෆිට්ස් තමයි මුල්‍ය සේවාවල වැඩි කරන්න ඕන. මොකද හේතුව දැන් කාර්යමය ප්‍රතිලාභ ගත්තොත් පොලි අනුපාත ගොඩක් ආයතන සමානයි. එතකොට කාර්යයක් විදිහට ගත්තොත් ඒක ලැබෙන බෙනිෆිට් එක අඩුයි. නමුත් ගනුදෙනුකර සම්බන්ධතා හරහා ඉමෝෂනල් බෙනිෆිට් එකක්, ඉමෝෂනල් බයින්ඩින් එකක්, බැඳීමක්, මානසික බැඳීම ශාඛාවට ඇති කරගත්තොත් න්‍යාය දකින්න මේක මට වටිනවා කියලා අර මේ පොලි අනුපාත වලින් ලැබෙන ඕ වෙන දේ වලින් ලැබෙන ප්‍රතිලාභයට වඩා. හරි. ඩෙලිවරි පිරිනැමීම. පිරිනැමීම තුළින් තමයි භාණ්ඩයක් හෝ සේවාවක් ගනුදෙනුකරුට ලබා දෙන්නේ. ඒතකොට ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය දෙනවා. එයා ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න යම්කිසි විශේෂිත භාණ්ඩයක් සඳහා ඉල්ලුමක් නිර්මාණය කරගන්නවා. ඒතර භාණ්ඩය එයා ඉල්ලුමක් තිබුණට භාණ්ඩය ලබා ගැනීම තුළින් ආයතනය පිරිනමන්න ඕන. සේවාවක් හෝ භාණ්ඩයක් පිරිනමන්න ඕන. පිරිනැමීම තුළින් තමයි ගනුදෙනුකරු වෙත යන්නේ. right? ඒතර ඊතනදී තමයි ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ ඇත්තටම. ඒතර මේ පිරිනැමීමදී අනිත් පැත්තට ගනුදෙනුකරුගෙන් යම්කිසි වටිනාකමක් හුවමාරු වෙනවා ආයතනයට. මුල්‍යමය වටිනාකමක් හුවමාරු වෙනවා ආයතනයට. ඒතර මේ පිරිනැමීම තුල තමයි මේ ගනුදෙනුකරු වෙත ලබා දෙන සේවාවේ හෝ භාණ්ඩේ
ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ. ඒතර සාර්ථක පිරිනැමීම. ඒතර පිරිනැමීමත් අපිට සාර්ථකව කරන්න පුළුවන් ඉලක්කගත ගනුදෙනුකරු තුළ වටිනාකමක් තෘප්තියක් ලෙස ඇති කිරීම තමයි පිරිනැමීම කියන්නේ. ඒතර අර නිකන් මේ කොයිද බෝගම්බර වැවට ගිහිල්ලා මේ මාළුන්ට පොරි දානවා වගේ බඩු විකුණන්න බෑ. එhmenan අපි කස්ටමර් කෙනෙක්ව ටාගට් කරන්න ඕනේ. එයාගේ අවශ්‍යතාවය ඌමනාව මොකක්ද කියන එක පිළිබඳව හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන ඔහු ඉලක්ක කරගෙන එයාට වටිනාකමක් ජනිත වෙන ආකාරයට අපේ භාණ්ඩය පිරිනැමුවොත් හෝ සේවාව පිරිනැමුවොත් අන්න ඒක සාර්ථක පිරිනැමීමක් වෙනවා. මොකද හේතුව ඒක ලබා ගන්නා ගනුදෙනුකරු තුල තෘප්තියක් ඇති වෙනවා. ඒතර සේවා කර්මාන්තයේ දැන් පිරිනැමීමේදී වැඩියෙන්ම වැදගත් වෙන්නේ සර්විස් ඉන්ඩස්ට්‍රි එකේදී. මොකද හේතුව සර්විස් ඉන්ඩස්ට්‍රි එකේදී සේවා කර්මාන්තයේදී එහෙනම් අපි නිරත වෙලා ඉන්න මූල්‍ය කර්මාන්තයේ සේවා කර්මාන්තයන්. ඒතර ඒකෙදී පිරිනැමීමේදීම තමයි වටිනාකම ජනිත වෙන්නේ. හරි. දැන් භෞතික භාණ්ඩයක නම් භාණ්ඩයේ අඩංගු වෙනවා වටිනාකම. ඒතර භාණ්ඩයේ පෙනුම, භාණ්ඩයේ හැඩය, භාණ්ඩයේ පාට, ෆැෂන් එක, විලාසිතාව, ඊළඟට ඒක නිෂ්පාදනය කරන නිෂ්පාදකයා, නිෂ්පාදනය කරන රට, බ්‍රෑන්ඩ් නේම් එකේ ගොඩාක් දේවල් භෞතික භාණ්ඩය තුල අඩංගු වෙනවා. ඒතකොට භෞතික භාණ්ඩය ලබා ගැනීමෙන් භාණ්ඩය පිළිබඳ ගනුදෙනුකරු යම්කිසි තෘප්තිමත් හැඟීමක් ඇති කරගන්නවා. ඕවා තෘප්තිමත් හැඟීමක් ඇති කරගන්නවා. ඒතර භාණ්ඩය තුල තමයි වටිනාකම ජනිත වෙලා තියෙන්නේ භෞතික භාණ්ඩයක නම්. නමුත් සේවාවල් වල වටිනාකම ජනිත වෙන්නේ ගොඩාක් වෙලාවට සේවාව පිරිනැමීමේදී ඩිලිවරි පොයින්ට් එකේදී. ඒ වෙලාවේ තමයි සේවාව පිරිනමන්නා සහ සේවාව ලබා ගන්නා පුද්ගලයා හම්බ වෙන තැන. ශාඛාවක නම් ශාඛාවේ කවුන්ටර් එක. ශාඛාවේ කවුන්ටර් එක. බෑක් ඔෆිස් නෙමෙයි. හරි. අපි කතා කරමු ඉස්සරහට අපිට ඒක කතා කරන්න පුළුවන්. ඊළඟ හෑන්ඩ් අවුට් එකේදී අපි ඒක කතා කරනවා. ගනුදෙනුව දෙදෙනෙක් හෝ වැඩි දෙනෙක් අතර වටිනාකම මාරු වීම තමයි ගනුදෙනුවක් කියන්නේ. හුවමාරුව තමයි අලෙවිකරණයේ ප්‍රධාන සංකල්පය. එනම් තමා කැමති භාණ්ඩයක් යම් දෙයක් වෙනුවෙන් ලබා දීමෙන් හුවමාරු කර ගැනීම. ඒතර ඉස්සර හුවමාරුව සිද්ධ වුණේ බාටා සිස්ටම් එකේදී භාණ්ඩ මේ භාණ්ඩයකට තමයි හුවමාරු වෙන්නේ. නමුත් අලෙවිකරණය මේ මුදල් ආවයින් පස්සේ මුදල් වලදී සිද්ධ වෙන්නේ යම්කිසි භාණ්ඩයක් රයිට් හුවමාරු කරගන්නවා මුල්‍යමය වටිනාකමක් දීලා. හුවමාරුවක් සඳහා සම්පූර්ණ විය යුතු කොන්දේසි පාර්ශ්ව දෙකක් අවම වශයෙන් ඉන්න ඕන. පාර්ශ්ව දෙකකට වඩා වැඩි වෙන්න පුළුවන්. අනෙක් පාර්ශ්වයේ වටිනාකමට හේතු වන දෙයක් තියෙනවා. ඒතර දැන් මම යමක් මට වටිනාකමට හේතු වෙනවා. මට වටින දෙයක් අනිත් කෙනා ගාව තියෙන්න ඕන හුවමාරුවක් සම්පූර්ණ වෙන්න. පාර්ශ්ව අතර සංනිවේදනය සිදු වී පිරිනැමීමක් කළ යුතුය. සිදුව මේක පාපිල්ල වෙන්නේ නැහැ හොඳේ. ෆොන්ට් එකේ ප්‍රශ්නයක් ඒක. පාර්ශ්ව අතර සංනිවේදනය සිදුව පිරිනැමීමක් වෙන්න ඕන. අනිත් එක තමයි ගනුදෙනු කිරීමට සුදුසු ඒ වගේම කැමැති වෙන්න ඕන. සුදුසු කියන්නේ ලීගලි ඒගොල්ලෝ යම්කිසි ගනුදෙනුවක් කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ඒ නිසා තමයි දැන් ඔය සමහර භාණ්ඩ බාලවැස්කරුවන්ට විකුණන එක තාලා. ඒකදී හුවමාරුවක් කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. සුදුසු වෙන්නත් ඕන ඊළඟට කැමැති කියන එකක් තියෙනවා. ඒ අනුව හුවමාරුවක් සිද්ධ වෙනවා. නිමැවුම් පිරිනැමීම හා සන්නාම මේ පොඩි concepts එකක් තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒතර අපි මාකටිං කියන එකක් මෙතන කතා කරන්නේ නැහැ. අපිට මාකටිං වලට අදාළ මාකටිං වල අපිට අදාළ කොටස් තමයි සාකච්ඡා කරන්නේ. සමාගම නිමැවුම ලෙස ගනුදෙනුකරුගේ මේ කියන්නේ ප්‍රොඩක්ට් කියන එක. හොඳයි. නිමැවුම කියන්නේ ප්‍රොඩක්ට් කියන එක. ලෙස ගනුදෙනුකරුගේ අවශ්‍යතා සැපරීමට අවශ්‍ය ප්‍රතිලාභ ගොන්නක් ඉදිරිපත් කරයි. ඒතර ප්‍රොඩක්ට් එකක් විදිහට ලබා දෙන්නේ benefits ගොඩක්. දැන් අපිට අවශ්‍යතාව තියෙනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න අපිට උවමනයි. අපේ උවමන. ඒ උවමනාව අපි යම්කිසි විශේෂිත භාණ්ඩයක් වෙත යොමු කරාම ඒ භාණ්ඩයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ උවමනාව සම්පූර්ණ කරගන්න
අපි විශේෂිත භාණ්ඩයක් වෙත ඒක යොමු කරාම ඒක ඉල්ලුම වැඩි වෙනවා. ඒ භාණ්ඩය විදියට ආයතනය මොකක් හරි ආයතනයක් ඉදිරිපත් කරන්නේ ගනුදෙනුකරගේ උවමනාව අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන විදියට ප්‍රතිලාභ ගොඩනගනවා. ඒතර මට ප්‍රතිලාභයක් තියෙනවා නම් බෙනිෆිට් එකක් තියෙනවා නම් වැලියු එකක් තියෙනවා නම් විතරයි මම මේ භාණ්ඩය අරගෙන මගේ උවමනාව සම්පූර්ණ කරගන්නේ. අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ. හරි? මට ඒකේ වටිනාකමක් නැත්නම් මම ඒක ගන්නෙ නැහැ. සන්නාමයක් කියන්නේ දන්නා ප්‍රභවයකින්. ඒතර අනිවාර්යයෙන්ම ආයතන උත්සාහ කරන්නේ ගනුදෙනුකරට වටිනාකමක් ඇතිවන ආකාරයට භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දෙන්න. ඒතර ගනුදෙනුකර තුළ වටිනාකමක් එයාට තියෙනවා ඒකේ එයා ඒක ගන්න. ඒතර වටිනාකම කියන එක මම ඉස්සෙල්ලා කිව්වා මේ විදිහට තමයි ඇති වෙන්නේ. නේ? එයාට ලැබෙන ප්‍රතිලාභ ඒ ආධාරණ පිරිවැයට වඩා වැඩි වෙන්න ඕන. සන්නාමයක් බ්‍රෑන්ඩ් එකක් කියන්නේ තමන් දන්න ප්‍රභවයකින් කරන ඉදිරිපත් කිරීම. ඒතර උත්සාහ කරන්නේ භාණ්ඩ හෝ සේවාවන් සපයන ආයතන බ්‍රෑන්ඩ් ඉමේජ් එකක් හදා ගන්න, බ්‍රෑන්ඩ් නේම් එකක් හදා ගන්න. හරි? ඒ බ්‍රෑන්ඩ් නේම් එක දැන් ඒ බ්‍රෑන්ඩ් නේම් එක එක්කලා යම්කිසි අලුත් භාණ්ඩයක් ඉදිරිපත් කරත් ගනුදෙනුකරුට ඒකේ පාස්ට් එක්ස්පීරියන්ස් තියෙනවා. සමහරට ඒ භාණ්ඩයම නෙමෙයි ඒහා සමාන බ්‍රෑන්ඩ් නේම් එකකින් ඉදිරිපත් වෙච්ච පාස්ට් එක්ස්පීරියන්ස් තියෙනවා. ඒත් එයාට ඒක වටිනාකම ජනිත වෙලා තියෙනවා නම් එයා નિરાයාසයෙන්ම උත්සාහ ගන්නවා අනෙක් භාණ්ඩ වලට යන්නේ නැතුව තමන් දන්නා ප්‍රභවයකින් එහෙම නැත්නම් තමන් දන්නා බ්‍රෑන්ඩ් එකක භාණ්ඩයක් ඉදිරිපත් වුණාම ඒක මිලදී ගන්න උත්සාහ කරනවා નિરાයාසයෙන්ම. ඒ නිසා අනිවාර්යයෙන්ම භාණ්ඩ වූ සේවාවන් ඉදිරිපත් කරන අය බ්‍රෑන්ඩ් නේම් එකක් හදන්න උත්සාහ කරනවා. ඒතර බ්‍රෑන්ඩ් එකක් කියන්නේ දන්නා ප්‍රභවයක්. ඒ දන්නා ප්‍රභවයකින් ඉදිරිපත් කරන දෙයක් තමයි සන්නාමයක් කියන්නේ. සෑම සමාගමක්ම බ්‍රෑන්ඩ්ස් ගොඩනගන්න උත්සාහ කරනවා. බ්‍රෑන්ඩ් එතකොට යම්කිසි අවශ්‍යතාවයක් කියපු ගමන්ම මිනිස්සුන්ට එන්නේ අර බ්‍රෑන්ඩ් නේම් එක තමයි. නේ? දැන් මිනිස්සු සමහරවිට මට මේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේක සිද්ධ වෙන ඉඳලා සමහර නම් පාවිච්චි කරනවා. ප්‍රතිහේදී මේ අවශ්‍යතාවයක් වුණාම මිනිස්සු කඩේට ගිහිල්ලා ඉල්ලන්නේ මොකද්ද? නේ? නම් කියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ගේ ටක් ගාලා ඔලුවට එනවා මිනිස්සු සාමාන්‍ය ගම්වල මිනිස්සු ගිහිල්ලා මොන කැටයක්ද ඉල්ලන්නේ. ඒක බ්‍රෑන්ඩ් නේම් එකක් එක්කලා තමයි කියන්නේ නේ. බ්‍රෑන්ඩ් නේම් එකක් එක්කලා තමයි මිනිස්සු ඒක කියන්නේ. මොකද හේතුව ඒ බ්‍රෑන්ඩ් නේම් එක එහෙම නැත්නම් ඒ සමාගමේ අදාළ බ්‍රෑන්ඩ් නේම් එක ඒ මට්ටමටම ගොඩනගලා මිනිසුන්ගේ ඔළුව තුල ස්ථාපනය කරලා තියෙනවා. ප්‍රතිශෝධන මන්නම් මෙන්න මේක තමයි ඉක්මනට ඔළුවට එන්නේ යාට. වෙන ඒවා එන්නේ. ඒතකොට එයා කඩේට ගිහිල්ලා ඉල්ලන්නේ ඒ අදාළ සබන් වර්ගය. ඒතකොට ඒ අදාළ සබන් වර්ගයේ අලවිය ඉහළ යනවා. තමයි සාමාන්‍ය සරල තීරය මේක පිටිපස්සෙන් තියෙනවා. වෙළඳ පොළ සහ වෙළඳ අවකාශය කියන අනිත් එක. මාකට් ප්ලේස් ඇන්ඩ් මාකට් ස්පේස්. වෙළඳ පොළ කියන්නේ මාකට් ප්ලේස්, වෙළඳ අවකාශය කියන්නේ මාකට් ස්පේස්. මේ දෙකේම මේ භාණ්ඩ අලෙවි කරනවා. හරි? මේ දෙකේම වෙළඳ පොළ කියන්නේ ගනුදෙනුකරු සහ එහෙම නැත්නම් ගැනුම්කරු සහ විකුණුම්කරු භෞතිකව මුණ ගැසෙන ස්ථානය. ඒ දෙන්නට දෙන්න මූණට මුණ ගැහෙන තැන. වෙළඳ පොළ ඕනම තැනක්. ගමේ වෙළඳ පොළ වෙන්න පුළුවන්, ගමේ කඩේ වෙන්න පුළුවන්, සුපර් මාකට් එක වෙන්න පුළුවන්. එතනදී භෞතිකව මේ දෙන්න මුණ ගැහෙනවා. ඒක වෙළඳ පොළ. වෙළඳ අවකාශය කියන්නේ ගැනුම්කරු සහ විකුණුම්කරු විද්‍යුත් ක්‍රම වගේ සම්බන්ධ වෙලා කරන සම්බන්ධ වීම තමයි වෙළඳ අවකාශය. දැන් අද වෙනකොට ඔය ඕන තරම් ඔන්ලයින් shopping කරනවානේ. විශේෂයෙන්ම දැන් බැංකින් ඉන්ඩස්ට්‍රිය ගත්තාම ඔන්ලයින් තියෙනවා. ඒතකොට එතනදී අපි බැංකුවකට යන්න ඕනෙත් නැහැ. බැංකුකරු අපි ගාවට එන්න ඕනෙත් නැහැ. දැන් ඉස්සර මේ ටෙක්නොලොජි නැති වෙච්ච කාලෙදී එක්කෝ අපි යන්න ඕන බැංකු ශාඛාවකට ගනුදෙනුවක් කරන්න. දැන් ඩිපොසිට් මොබිලයිස් කරන වෙලාවදී එහෙම බැංකුව එනවා ගෙවල් ගානේ ඇවිල්ලා ඩිපොසිට් එකතු කරන් යන්න. දැන් ඉතින් අද එහෙම අවශ්‍යතාවයක් නැහැ. අද ඒ භෞතික කාය පිරිවැය, ශක්ති පිරිවැය කියන දෙකම අද අඩු කරලා තියෙනවා. තාක්ෂණය හරහා පහසුව ඇති කරලා තියෙනවා. ඕනම වෙලාවක විද්‍යුත් අවකාශය තුල බැංකු කරුට සහ ගනුදෙනුකරුට මුණ ගැහෙන්න. තමන්ගේ අවශ්‍යතාව කරගන්න. right? ඒතර ඒක ස්පේස් එක.
ගොඩක් වෙලාවට සේවාවන් සමහර සේවාවන් බෑක කරන්න. කොණ්ඩේ කපන එක බෑනේ කරන්නනේ. සේවාවක්නේ කොණ්ඩේ කපන එක. කොණ්ඩේ කපන එක මේ වෙළඳ අවකාශය තුල කරන්න බෑ. මාකට් ස්පේස් එක තුල කරන්න බෑ. අනිවාර්යෙන්ම කොණ්ඩේ කපන්න අවශ්‍ය ඔළුව තියෙන මිනිහා යන්න ඕන බාබර් ෂාප්පුවකට ගිහිල්ලා බාබර් හම්බ වෙලා දෙන්න එකට මුණ ගැහිලා සේවාව ලබා ගන්නවා. සමහරවිට අද වෙනකොට ඉස්සරහට මේ වෛද්‍ය සේවය ගන්න පුළුවන්. මොකද වෛද්‍ය අද රොබෝට්ස්ලා හදලා තියෙනවා ඔය මිනිස්සුන්ට හැදෙන සාමාන්‍ය ලෙඩ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දෙන්න. හරි. වෛද්‍යවරයෙක් හම්බ වෙන්න වෙන්නේ සමහරවිට ඉදිරියේදී අනාගතයේදී සංකීර්ණ සෞඛ්‍යමය ගැටලුවකදී විතරයි. එදිනෙදා වෙන සාමාන්‍ය ඒවායිදී ඔන්ලයින් පුළුවන් වෙනවා වගේ දේවල්. දැන් මම දැක්කා විශේෂඥ වෛද්‍යවරයෙක් දාලා දෙනවා ඔන්ලයින්. හැබැයි ඉතින් ඔන්ලයින් හම්බ වෙලා අවශ්‍ය උපදෙස් දීලා අවශ්‍ය බෙහෙත් නිර්දේශ කරනවා ඇති. නමුත් ඔපරේෂන් වගේ එකක් ඔන්ලයින් කරන්න බෑ. ඒකෙන්ද දෙන්න මුණ ගැහෙන්න උන්ට අකට ප්ලේස් එකක් තියෙනවා. හරි. ඕගලන්ට ඒක වැටෙනවා ඇති. ඊට ඉලක්ක වෙළඳපොළ සහ ඛණ්ඩනීකරණය. ටාගට් මාකට් ඇන්ඩ් සෙග්මන්ටේෂන්. මේ මාකට් එකට තමයි මාකටින් කරන්නේ. එතකොට මාකට් එක අඳුන ගන්න ඕන මොකක්ද කියලා. දැන් අපි අර කිව්වේ වටින පිරිනැමීම සාර්ථක පිරිනැමීමක් වෙන්නේ ඉලක්කගත ගනුදෙනුකරු වෙත වටිනාකමක් ජනිත වෙන ආකාරයට භාණ්ඩයක් ලබා දීම තමයි. එහෙනම් ඉලක්කගත ගනුදෙනුකරුවෙක් ඉන්න ඕන. එහෙනම් මේ කියන විදිහට සෑම අයෙක්ම තෘප්තිමත් කරන්න බෑ භාණ්ඩවලින් නේ. ඒ කියන්නේ ඔක්කොටම හරියන භාණ්ඩ නැහැ. මොකද මිනිස්සු ස්වභාවයෙන්ම මිනිසා කියන සතා විවිධයි විෂමයි. විද්‍යාව කරන කෙනෙක් මනුසත්තු වෙන කියන පොත කියවලා තියෙනවා නම් ඩෙස්මන්ඩ් මොරිස්ගේ ඒකෙන් පැහැදිලිව පේනවා මිනිස්සු කොච්චර අනිත් එක්කිනාට වෙනස් විදියට හැසිරෙන්න උත්සාහ කරනවද කියලා. ඒ නිසා තමයි විලාසිතා ඇතිලා තියෙන්නේ. අඳුම් විලාසිතා ගත්තොත් එහෙම දෙන්නෙක් එකට අඳින්න එක දෙයක් අඳින්න එච්චර කැමති වෙන්නේ නැහැ. හරි. ඔය යුනිෆෝම් එක කියන්නේ ඕක නැති කරපු අවස්ථාවක් ආයතනයක. ඒකට ඒක බ්‍රෑන්ඩ් නේම් එකක් ජනිත කරන්න තමයි යුනිෆෝම් එකක් හදලා තියෙන්නේ. සහ මිනිස්සු අතර වෙනස්කම්. රයිට්. ආයතනයක් ඇතුලේ මිනිස්සු අතර ඇතිලා තියෙන වෙනස්කම නැති කරන්න තමයි යුනිෆෝම් එක තියෙන්නේ. ඒතර යුනිෆෝම් එක හරහා සියලු දෙනා සමාන වෙනවා. අනිත් පැත්තෙන් යුනිෆෝම් එක හරහා බ්‍රෑන්ඩ් නේම් එකක් ඉදිරිපත් වෙනවා. හැම කෙනෙක් දැන් තට්ටු නිවාසයක් ගත්තත් ඒ මිනිස්සු Tamanට කැමති පාට ගා ගන්නවා නම් ගා ගන්නවා. එහෙම නැත්නම් මල් පෝච්චියක් හරි දීලා වෙනස් විදියකට ඒ Tamanගේ නිවස තියෙන කෑල්ල එක සමාන තට්ටු නිවාසවල වෙනස් කරගන්න උත්සාහ කරනවා. ඇඳුම් විලාසිතා, කොණ්ඩ විලාසිතා ඕනමනේ පාවහන්. ඒවා ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. අන්න ඒ මිනිසුන්ගේ තියෙන විවිධත්වය නිසා, ඩයිවර්සිටි එක නිසා. නිසා හැම කෙනෙක්වම එකම භාණ්ඩයකින් තෘප්තිමත් කරන්න බෑ. ඔක්කොටම හරියන භාණ්ඩයක් නැහැ. කෑම අවශ්‍යතාවය ගත්තත් බලන්න එක එක කලාපවල මිනිස්සු ගන්න කෑම වර්ග කොච්චර වෙනස්ද නේ. සමාන හැබැයි අපිට පුළුවන් සමාන අවශ්‍යතා තියෙන කණ්ඩායමක් තෝරා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒක සඳහා ජන විද්‍යාත්මක ඩෙමෝග්‍රැෆික් සාධක. අපි ගත්තොත් ගර්ම කලාපීය රටවල මේගොල්ලන්ට කපු සැහැල්ලු කපු ඇඳුම් තමයි යෝග්‍ය වෙන්නේ. ශීත කලාපීය රටවල ඝන ලොම් කබා. ඒක අපි කවුරු හරි ගර්ම කලාපීය රටවල වලට ඝන ලොම් කබා ඇඳුම් දාලා මේ නිර්මාණය කළ දැම්මොත් ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ඒවා ඇවිල්ලා ඩෙමෝග්‍රැෆික් සාධක නිසා. හරි. ඩෙමෝග්‍රැෆික් සාධක නිසා එක වෙනස් වෙනවා. ඒ වගේම ජනවර්ගවලට තියෙන විශේෂිත ඇඳුම් විලාසිතා සහ ඇඳුම් වර්ග. ඒකට අපිට වෙනත් එකක් ලේසියෙන් බෑ ඒව කරන්න. මනෝවිද්‍යාත්මක සාධක සහ චර්යාමය කරුණු වගේ දේවල් නේ. මේ වගේ දේවල් මත අපිට පුළුවන් සමාන ගති ලක්ෂණ තියෙන, සමාන ඇවතුම් පැවතුම් තියෙන, සමාන විදියට හිතන යම්කිසි ජන කණ්ඩායමක් තෝරා ගන්න. ආසන්න වශයෙන් නම් 100% නෙමෙයි. එවැනි කණ්ඩායමක් තෝරාගෙන ඔවුන් ඉලක්ක කළ යුතුද? ඒකට ඒ ඉලක්ක කරලා ඒගොල්ලන්ව වෙන් කරන එක තමයි
ඛණ්ඩනීකරණය එහෙම නැත්නම් සෙග්මන්ටේෂන් කියන්නේ. ඒක තමයි ඉලක්ක වෙළඳපොළ වෙන්නේ. එමනම් නිෂ්පාදන සමාගම් හෝ සේවා සපයන සමාගම් අන්නේ ඉලක්ක වෙළඳපොළ ටාගට් කරගෙන ඔවුන්ගේ අවශ්‍යතා සැපිරුවොත් වටිනාකමක් ජනිත වන ආකාරයට ඒගොල්ලන්ගේ අලෙවිය ඉහළ යනවා. ඔය ටික තමයි මූලිකම අපිට මාකටිං කොන්සෙප්ට්ස් විදියට අලෙවි කරන සංකල්ප විදියට සාකච්ඡා කරන්න තියෙනවා. ඒක දැනගෙන ඉන්න. ඊට අපි යනවා මූලික අලෙවි කරන සිද්ධාන්ත කීපයකට. අලෙවි මිශ්‍රය පළවෙනි එක. මාකටිං මික්ස්. එතකොට දැන් මේ අලෙවිකරණය ඔය කියන සංකල්ප මත ගොඩනැගිලා කොන්සෙප්ට් මත ගොඩනැගිලා මේ කියන සිද්ධාන්ත හරි තියරිස් පාවිච්චි කරලා තමයි වැඩි කරන්න උත්සාහ කරන්නේ. දැන් අපි කවුරු හරි ශාඛාවක හෝ වෙනත් මුල්‍ය ආයතනයක සේවය කරන කෙනෙක් මේ කියන සිද්ධාන්ත භාවිතා කරන්න උත්සාහ කරන්න ඕන තමන්ගේ අලෙවිය ඉහළ නංවා ගන්න. ඒතර මේ අලෙවිය ඉහළ නංවා ගැනීම තුළ ගණදෙනුකරු තුළ විශ්වාසය ගොඩනැගීම, ගණදෙනුකාර සබඳතා ඉහළ නැංවීම, ගණදෙනුකාරට වටිනාකමක් ජනිත වීමනේ. ඒ සියලු කරුණු අඩංගු වෙනවා. ඒ සියලු කරුණු අඩංගු වෙනවා. ඉලක්ක වෙළඳපොලේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඉලක්ක වෙළඳපොලක් තියෙනවා. අපිට සියලු දෙනාටම සේවාව සපයන්න බෑ. එහෙනම් අපි අඳුර ගන්න ඕන ඒ අපේ ඉන්න අපේ මේ ව්‍යාපාර බල ප්‍රදේශය බ්‍රාන්ච් කමාන්ඩ් ඒරියා එක. මේ බ්‍රාන්ච් කමාන්ඩ් ඒරියා එකේ ඉන්න පුද්ගලයන්ව අපි හඳුනා ගන්න ඕන. දැන් කොළඹ තියෙන ශාඛාවක ඉන්න ගණදෙනුකරුවන්ට වඩා වෙනස් ඈත ගම්බද කෘෂිකාර්මික පරිසරයක ඉන්න ගණදෙනුකරුවන්. කෘෂිකාර්මික පරිසරයක ඉන්න ගණදෙනුකරුවන්ට වඩා වෙනස් දීවර ප්‍රජාව වෙනත් සුළු කර්මාන්ත තියෙන තැන එකිනෙකට වෙනස් අවශ්‍යතාවයන් ඒගොල්ලන්ට තියෙන්නේ. ඒකට ඒ ජන විද්‍යාත්මක කරුණු ඒවා ඩෙමොග්‍රැෆික් සාධක. ඒ අනුව අපි ගණදෙනුකරුවන්ව වෙන් කරගෙන ඒගොල්ලන්ව ඉලක්ක කරන්න ඕන. ඒතර ඒ ඉලක්ක වෙළඳපොලේ තමන්ට අවශ්‍ය ප්‍රතිචාරය කියන්නේ තමන්ගේ භාණ්ඩ අලෙවි කරගන්න. තමත් ඉකොනොම්කරු විසින් සංයෝග කරනු ලබන පාලනය කළ හැකි. මේක තමන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක් වෙන්න ඕන උපක්‍රමික අලෙවි කරන කට්ටලය. ස්ට්‍රැටජික් මාකටිං ටූල් සෙට් එක තමයි අලෙවි කරන මිශ්‍රය කියන්නේ. ඇත්තට මේක අලෙවි කරන මිශ්‍රය නෙමෙයි අලෙවි මිශ්‍රය වෙන්න ඕන. මේ අලෙවි කරන කියන කැලල නැති කරගන්න. අලෙවි මිශ්‍රය මාකටිං මික්ස්. මේකේ මූලිකවම හඳුනාගත්තු P4ක් තියෙනවා. ඒ දැන් අපි භාණ්ඩයක් ගත්තොත් භාණ්ඩය හෝ සේවාව අලෙවි කරගන්න මෙන්න මේ P4 භාවිතා වෙනවා. නිපැවුම නැත්නම් නිමැවුම ප්‍රොඩක්ට් කියන එක. right? භෞතිකව භාණ්ඩයක භෞතිකව අපිට දැකින පේන්න තියෙන දේ තමයි නිමැවුම කියන්නේ ප්‍රොඩක්ට් එක. ඒතර ඒක සේවාවන් වල අපිට දකින්න නැහැ. ප්‍රොඩක්ට් එකක් දකින්න නැහැ. right? ඒතර සේවාවක ප්‍රොඩක්ට් එකක් අපිට අතපොත ගන්න බෑ. ඒක අපි ඒකට කියනවා intangible කියලා. ඒතර භෞතික භාණ්ඩයක නිමැවුම කියන එක ප්‍රොඩක්ට් කියන එක tangible. අතපොත ගන්න පුළුවන්. උපාන යන්ත්‍රයක් ගත්තා, කාර් එකක් ගත්තා, වෙනත් ආහාර පිඟානක් ගත්තත් ඒක අපිට පේනවා. මිල ප්‍රයිස්. ඒකට යම්කිසි මිලකට තමයි කොස්ට් එක තමයි. හරි? ඒතර කස්ටමර්ට කොස්ට් එකක් වෙනවා. මිල සපයන එක්කෙනාට සැපයුම් කරුට එහෙම නැත්නම් ආයතනයට ඒක ඉන්කම් එකක් වෙනවා. එතකොට මේක සපයන ස්ථානය ප්ලේස් සහ මේක සම්බන්ධයෙන් කරන ප්‍රමෝෂන්ස් ප්‍රවර්ධන මතක් කිරීම දැනුවත් කිරීම ගණනකරුවන්. මේ කියන මූලික සාධක හතරට අපි කියනවා අලෙවි මිශ්‍රය. ඒතර භෞතික භාණ්ඩ සඳහා P4ක අලෙවි මිශ්‍රයක් තමයි මාකටියස්ද මේ අලෙවිකරණය පිළිබඳ විශේෂඥයන් විසින් ඉදිරිපත් කරන්නේ. ඒතර මේක
අලෙවි කරන මිශ්‍රයේ මේ කියන කාරණා 4 සාධක 4 පුළුවන් භාවිතා කරලා එක එක විදිහට තමන්ගේ නිපදවන භාණ්ඩය හෝ ලබා දෙන සේවාවේ අලෙවිය වැඩි කරගන්න. ඒක තමයි මූලික අවශ්‍යතාවය. දැන් අපේ අලෙවිය වැඩි වෙනවා නම් නේ අපේ ආයතනයේ නිපදවන භාණ්ඩවල හෝ සේවාවල අලෙවිය වැඩි වෙනවා නම් අපේ ආයතනයේ හෝ අපේ ආයතනයේ ලාභදායීතාවය සහ අනිකුත් සාධක වැඩි වෙනවා. හරි. ඒතර අලෙවිය වැඩි වෙන්න පුළුවන් එමෙතන ලාභදා අලෙවිය වැඩි වෙන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් තමයි අලෙවි වෙන ප්‍රමාණය quantity of sale වැඩි වෙන්න පුළුවන්. එතන එකම මාකට් ෂෙයා එක අද භාවිතා කරනවට වඩා වැඩි ප්‍රමාණයක් ඊළඟ වතාවේදී භාවිතා කරනවා. quantity එක වැඩි කිරීම තුලින්. අනිත් එක තමයි භාවිතා කරන පුද්ගලයන් සංඛ්‍යාව වැඩි කිරීම තුලින් මාකට් ෂෙයා එක වැඩි කිරීම තුලින්. ඒතින් සමහරලාට එක පුද්ගලයෙක් භාවිතා කරන එක ප්‍රමාණය නමුත් භාවිතා කරන පුද්ගලයන් සංඛ්‍යාව වැඩි කරනවා. එක්කෝ quantity එක වැඩි කරනවා එකම මාකට් ෂෙයා එක තුල එහෙම නැත්නම් විවිධ මාකට්ස් වල මේ quantity එක වැඩි කිරීමක් සිදු වෙනවා. අපි අලෙවිය වෙනස් කිරීම තුලින් වෙනස් කිරීම කියන්නේ වැඩි කිරීම තුලින් අපිට මේ ඉල්ලුමට බලපෑම් කරන්න පුළුවන්. අනිත් පැත්තට ගත්තොත් අලෙවි මිශ්‍රයට පුළුවන් අන්නේ අලෙවි වෙන ප්‍රමාණය හෝ භාවිතා කරන පුද්ගලයන් සංඛ්‍යාව වැඩි කරන්න බලපෑමක් ඇති කරන්න. ඒ කියන්නේ අනිත් පැත්තෙන් ඉල්ලුමට අපි නිපදවන භාණ්ඩයට තියෙන විශේෂ කැමැත්ත ගනුදෙනුකරුවන්ගේ වැඩි කරන්න පුළුවන් අලෙවි මිශ්‍රයට. එතකොට ප්‍රොඩක්ට් එක තුල තියෙනවා නිපැවුම ප්‍රොඩක්ට් ඊළඟට ඩයිවර්සිටි එහෙම නැත්නම් ඩිෆරන්සියේෂන් ක්වොලිටි ෆැෂන් බ්‍රෑන්ඩ් නේම් පැකේජින් ආෆ්ටර් සේල් සර්විසස් ඔය කියන ගුණාංග තියෙනවා. මේවා තමයි භාණ්ඩය තුළ අපිට අන්තර්ගත කරන්න පුළුවන් දේවල් ගනුදෙනුකරු බලාපොරොත්තු වෙන. product itself එහෙම නැත්නම් ඒ භාණ්ඩයම හරි ඒ භාණ්ඩය ඒ භාණ්ඩවල තියෙන විවිධත්වය දැන් අපි ගත්තොත් කාර් ගත්තොත් හරි ඒක කම්පැනි එක නිෂ්පාදනය කරන කාර් ඒ කාර් රථ විවිධ මෝස්තරවල විවිධ මේ සන්නම් නාම විවිධ හැඩ විවිධ පාටනේ ඒ විවිධ ආකාරයට ඉවර. ඒකේ ගුණාත්මක බව භාණ්ඩේ භාවිතා කරලම අපිට අත්විඳින්න පුළුවන්. එතනදී තමයි බ්‍රෑන්ඩ් නේම් එක වැදගත් වෙන්නේ. අපි දන්නා බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරනනම් ඊළඟට අපි දන්නවා මේකේ ගුණාත්මක භාවය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම ගුණාත්මක භාවය අන්තර්ගත කරන්න ඕන භෞතික භාණ්ඩය තුල. ෆැෂන් මෝස්තරය විශේෂයෙන්ම ඇඟලුම් වලට නැත්නම් ගාමන්ට්ස් වලට මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් වලට වැදගත් වෙනවා. qualities brand name packaging සියල්ල භාණ්ඩය තුල අන්තර්ගත වෙනවා. ඊළඟට මිල ගත්තොත් මිල ඊළඟට ලයිස්තු මිල වට්ටම් ගෙවීම් කාලය ණය කොන්දේසි මේ වගේ දේවල් ඇතුළත් වෙනවා මිලට. ඒතර මිලේ අපිට වෙනස්කම් කරන්න පුළුවන් මෙන්න මේ කියන සාධක වෙනස්කම් කරලා. මොකද මිල කියන එක ගනුදෙනුකරුට cost එක ඒ cost එක වෙනස් කරන්න පුළුවන් මේ විදිහට. මේක ෆයිනෑන්ෂල් කොස්ට් ප්‍රවර්ධනය ප්‍රචාරණය පුද්ගලික විකුණුම මෙතන ප්‍රවර්ධනය කියන එක විවිධ ආකාරයට කරන්න පුළුවන්. දැන් අද වෙනකොට ඔන්ලයින් තමයි ගොඩක් දේවල් ප්‍රවර්ධනයට එන්නේ. ඊළඟට ප්ලේස් කියන එක ස්ථානගත පොසිෂනින් මාර්ග වර්ග කිරීම ස්ථාන භාණ්ඩ ලේඛන ප්‍රවාහනය සැලසුම් වගේ ගොඩාක් දේවල් ප්ලේස් කියන එකට අදාළ වෙනවා. මේ කියන පුංචි කරුණු වෙනස් කිරීම මගින් අපිට පුළුවන් අපේ අලෙවිය ඉහළ නංවා ගන්න. මොකද අපි උත්සාහ කරන්නේ මාකටියර්ස්ලා විදිහට අලෙවිය ඉහළ නංවා ගන්න. ඒක අලෙවිය ඉහළ නංවා ගන්න නම් මෙන්න මේ කියන කරුණු වෙනස් කර අපිට බලන්න පුළුවන්. නිපැවුම ඉලක්ක වෙළඳපොළ සඳහා සමාගම විසින් ඉදිරිපත් කරන ලබන භාණ්ඩය හෝ සේවා සංයෝගය. භාණ්ඩය හෝ සේවා සංයෝගය.
මිල සේවා ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් විසින් ගෙවිය යුතු මුදල පාරිභෝගික භාණ්ඩ සම්බන්ධනය විකුණන්නන් විසින් ණය කිරීමට යෝජිත සිල්ලර මිල බැංකුකරණයේදී මිල යනු තැන්පත්කරුවන්ට සහ ණය ගනුදෙනුකරුවන් නියම කරන පොලි අනුපාත. ඒතර මිල කියන්නේ මේ වගේ දෙයක්. හරි. ගාස්තු කොමිසිය වගේ දේවල්. ස්ථානයේ ගනුදෙනුකරුවාට නිපැයුම වූ සේවාව ලබා ගත හැකි ස්ථානයේ උදාහරණ ශාඛා ජාලය, ATM ජාලය, ඩිජිටල් බැංකු පාසුම් මේවා. ප්‍රවර්ධනය. නිපැයුමේ ප්‍රතිලාභ දැන් ගනුදෙනුකරුට මේ නිපැයුමේ ප්‍රතිලාභ තියෙනවා කියන එක ප්‍රවර්ධනය කරන්න ඕන, දැනුම් දෙන්න ඕන, සංනිවේදනය කරන්න ඕන. දැන් බ්‍රෑන්ඩ් දන්න බ්‍රෑන්ඩ් එකක වුණත් විශේෂත්වයක් තියෙනවා නම් ඒකේ කලින් එකට වඩා යම් විශේෂත්වයක් තියෙනවා නම් ඒක සංනිවේදනය කරන්න ඕන ගනුදෙනුකරුට. අන්න ඒක තමයි ප්‍රවර්ධනය. කොට ඉලක්කගත ගනුදෙනුකරුවන් ඒ මිලදී ගැනීමට පෙළඹවීම තමයි ප්‍රවර්ධනයේදී කරන්නේ. සේවා කර්මාන්තයේදී මේ කියන P4ට භෞතික භාණ්ඩවලදී භාවිතා කරන P4ට අමතරව තවත් P3ක් එකතු වෙනවා. අපි ඒකට කියනවා P7ක් සහිත දිගු කරන ලද extended marketing mix කියලා. මේ සාධක තුන මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒතර සේවාවන් සඳහා අර කියන P4ට අමතරව තව අමතර P3ක් එකතු කරලා ඔක්කොම P7යි 4යි 3යි අපි ඒකට කියනවා extended marketing mix එහෙම නැත්නම් දිගු කරන ලද අලෙවි මිශ්‍රය කියලා. ඒකේ සාධක තුන තමයි people, process, physical evidence. මිනිසුන්, ක්‍රියාවලිය සහ භෞතික සාක්ෂි කියන සාධක තුන අලෙවි මිශ්‍රයට එකතු කරලා තියෙනවා. මිනිසුන් ගත්තොත් ගනුදෙනුකාර සේවාවේ ගුණාත්මක සේවා පිරිනැමීමේ ස්වභාවය අනුව ගනුදෙනුකරුවන් ඒ සඳහා සේවා සපයන පුද්ගලයන් වැදගත් සාධකයකි. ක්‍රියාවලිය සේවාව ලබා දෙන යාන්ත්‍රණයයි. මේට සේවා සැපයීම සඳහා වන ව්‍යාපාර ප්‍රතිපත්ති ක්‍රියාපිළිවෙල පරිගණක පද්ධති ටෙක්නොලොජි හැම එකමයි තියෙනවා. භෞතික සාක්ෂි භෞතික සාක්ෂි කොටෙන් සේවා ලබා දෙන පරිසරය සහ ලියවිලි ඒ වගේම මේ ගොඩනැගිලි ඒවා සේවාවට සම්බන්ධ කළ හැකි සම්බන්ධ ස්පර්ශ කළ හැකි අයිතම අදහස් කරේ. එතකොට මේ විදිහට P3ක් අමතරව එකතු වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා මේ කියන සේවාවන්ගේ සහ භෞතික භාණ්ඩවල වෙනස්කම් තියෙනවා. සේවාවල විශේෂ ගුණාංග කීපයක් තියෙන නිසා තමයි මේ විදිහට සේවාව සඳහා අමතර P3ක් අපි එකතු කරන්නේ. බෝඩ් එක පේනව නේද? බෝඩ් එක පේනව නේද ඔයගලන්ට? ඔව් සර්. alright. සේවාවේ සහ භෞතික භාණ්ඩවල වෙනස්කම් එකක් තමයි අස්පෘශ්‍ය බව සේවාවන්. intangibility. භෞතික භාණ්ඩයක් අපිට දකින්න පුළුවන් අපේ මොනවාද පංචේන්ද්‍රයන්ට ගෝචර දකින්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් ඒ වගේ දේවල් භෞතික භාණ්ඩයක් මම අමුතු විස්තර කරන්න ඕනේ නැහැ. නමුත් සේවාවක් අපිට එහෙම දකින්න බෑ. සේවාවක් ගොඩක් වෙලාවට දකින්න අමාරුයි. ඒක අස්පෘශ්‍යයි. අතපත ගන්න බෑ. ඒ නිසා අපි ඒක intangible. ඒ නිසාම තමයි අර කියන්නේ සේවාවක වටිනාකමක් ගනුදෙනුකරුවෙක් දකින්නේ සේවාව පිරිනමන අවස්ථාවේදී. සේවාව පිරිනමන අවස්ථාවේදී. එහෙමනම් සර්විස් ඩෙලිවරි එක ඉතාම වැදගත් වෙනවා සේවාවක වටිනාකම ජනිත කරන්න. දැන් භෞතික භාණ්ඩයක භෞතික භාණ්ඩය තුළ තමයි
වටිනාකම තියෙන්නේ. අපි කාර් එකක් ගත්තොත් ඒ කාර් එක මොකක්ද කියලා අපි දන්නවා. බ්‍රෑන්ඩ් නේම් එක දන්නවා. අපි දන්න බ්‍රෑන්ඩ් නේම් නම් අපි ඊළඟට ඒකේ එන්ජින් කැපැසිටි එක දන්නවා. ඒක ස්පීඩ් ලෙවල්ස් දන්නවා. පාට පේනවා අපිට. මේ හැම දෙයක්ම අපිට පේනවා, දකින්න පුළුවන්, අතපත ගන්න පුළුවන්. ඒ වගේම ඒක පැදලා අපිට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ සියලු දේ තියෙනවා. එහෙනම් භෞතික භාණ්ඩයේ තමයි ගුණාත්මක භාවය අන්තර්ගත කරලා තියෙන්නේ භාණ්ඩ සඳහා. සේවාවක එහෙම නැහැ. සේවාවක ගුණාත්මක භාවය මොකද හේතුව සේවාවන් අස්පෘශ්‍ය අතපත ගන්න බෑ. ගුණාත්මක භාවය අපි බොහෝ විට දකින්නේ සේවාව පිරිනමන අවස්ථාවේදී. දැන් වෛද්‍යවරයෙක් වුණා, ඔයගොල්ලෝ දන්නා ඇතැම් වෛද්‍යවරු ගාවට නැවත නැවත යන්න හිතෙනවා. මොකද මේ වෛද්‍යවරයා කතා කරන විදිය, රෝගියාව පිළිගන්න විදිය, රෝගියාට මේ ලබා දෙන සත්කාරයේ ඒ සියලු දේවල් තුල කරනවැමි කොණ්ඩේ කපන බාබර් කෙනෙක් වුණා, සමහර බාබර් ශාප්පුවට අපිට යන්න කැමති. ඒ බාබර් ඒ ලබා දෙන සේවාවේ පිරිනමන අවස්ථාවේදී එයා කරන දේවල් වලට අනිවාර්යයෙන්ම දැන් කවුන්ටර් එක වුණත් කවුන්ටර් සේවාවේදී හරි ඒ කවුන්ටර් සේවාව ලබා දෙන ටෙලර් එයා ඊටාම එයා hina වෙලා ප්‍රසන්නව ඉදිරියට එන ගනුදෙනුකරුට ඒ විදිහට ආමන්ත්‍රණය කරලා සේවාව ලබා දෙනවා නම් ගනුදෙනුකරුවා ඒකට කැමතියි. එහෙම නැතුව ගනුදෙනුකරුවෝ ගණන් ගන්නේ නැතුව අහක බලාගෙන එහෙම නැත්නම් එයාට ආපු කෝල් එක නිසා මූඩ් එක වෙනස් වෙලා ඒ මූඩ් එකේ උඩ ගනුදෙනුකරුත් එක්ක සේවාව සපයනවා නම් ගනුදෙනුකරුට සේවාව සපයනවා නම් ගනුදෙනුකරුවා ඒකට කැමති වෙන්නේ නැහැ නේ. අපි උන්තන දැකලා තියෙනවා. ටෙලිෆෝන් එක කනේ තියාගෙන සමහර අය සේවාවන් සපයනවා. ඒක වැරදි. ඒකට ගනුදෙනුකරුට අවධානය යොමු වෙන්නේ නැහැ. ගනුදෙනුකරුට අවධානය යොමුනා කියලා ගනුදෙනුකරුට හැඟීමක් ඇති වුණොත් ගනුදෙනුකරුට ඒකත් හේතුවක් වෙනවා තෘප්තිමත් වෙන්න. ඒකත් හේතුවක්. ශාඛා කළමනාකරුවෙක් තමන්ගේ ඉතාම හොඳ ගනුදෙනුකරුවෙක් එනවා මේ ශාඛාව ඇතුළට. එයා ඇවිල්ලා මැනේජර්ට පේන්න පොඩ්ඩක් හිටගෙන ඉන්නවා. මැනේජර් ඉස්සරහා ඉන්නවා සාමාන්‍ය මට්ටමේ ගනුදෙනුකරුවෙක්. එතකොට අර සාමාන්‍ය මට්ටමේ ගනුදෙනුකරුවාට යන්න කියලා අරයට සේවාව ලබා දෙන්නත් බෑ. එයාට සේවාව ලබා දෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකට ශාඛා කළමනාකරුට කරන්න පුළුවන් එකම දේ තමයි අරයා දිහා බලලා hina වුණා නම් ඒ කියන්නේ එයාව ඇක්සෙප්ට් කරා කියන හැඟීම එයාට ඇති වෙනවා. ඔව් මාව දැක්කා, මාව පිළිගත්තා. නමුත් මෙතන එක්කෙනෙක් ඉන්න ඉඳා එයාට ඒක කරන්න බෑ. ඒකට අවශ්‍ය විදිහට එහෙම නැත්නම් ගනුදෙනුකරුට ඒ ප්‍රධාන ගනුදෙනුකරුට අවශ්‍ය විදිහට සේවාව සපයන්න කෙනෙක්ට කතා කරලා කියලා ඒ දේවල් කරන්න ඕන. ඉතින් ඒ වගේ ටැක්ටික්ස් භාවිතා කරන්න ඕන. හේතුව වටිනාකමක් ජනිත වෙන්නේ අන්නේ සේවාව පිරිනමන අවස්ථාවේදී විතරයි. පහන්ඩ අතපත ගන්න පුළුවන් වුණාට මේ සේවාවන් බෑ. දෙවෙනි එක තමයි විවිධත්වය. variability. ATM යන්ත්‍රයක් ගත්තොත් ATM යන්ත්‍රය එකම විදිහට තමයි මුදල් නිකුත් කරන්නේ. ඒ අදාළ පාස්වර්ඩ් එක දුන්නාම මුදල් ගන්න එල්ලුවාමනේ. ඒ වෙනසක් දකින්න නැහැ. ATM යන්ත්‍රයක් වගේම තමයි ටෙලර් කෙනෙක්. කවුන්ටරේ මුදල් ගෙවන ටෙලර්. එයත් මුදල් ගෙවන්නේ ATM යන්ත්‍රය වගේම. නමුත් මුදල් ගෙවන යන්ත්‍රය එහෙම ATM එකයි ටෙලර් එකක් නෑ දෙන්නෙක් නේ. හේතුව ටෙලර්ගේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. එයාගේ මූඩ්ස් අනුව, එයාගේ හිතුම් පැතුම් අනුව, එයාගේ ඔළුවේ ක්‍රියාත්මක කරන දේවල් අනුව, ඊළඟට ඉදිරියට එන ගනුදෙනුකරුවෝ අනුව. දැන් ATM යන්ත්‍රයකට ඉදිරියට කොයි කෙනෙක් ආවත් ATM යන්ත්‍රයට ඒක වැදගත් නෑ, ඉම්පාර්ෂල්. නමුත් ටෙලර් කෙනෙක්ට ඒ ඉදිරියට එන පුද්ගලයා අනුව තමන්ගේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. තරහකාරයෙක් වුත් එහෙම කේන්ති යන්න පුළුවන් නේ. ඒතර සේවාව ලබා දෙන ආකාරය වෙනස්. ඒ නිසා අනිවාර්යයෙන්ම මොහොතින් මොහොත ගනුදෙනුකරුවෙක් සේවාව ලබා දෙන සේවා දායකයාගේ නැත්නම් සේවා සපයන්නාගේ සේවය හැම තිස්සෙම එකක් නෙමෙයි. වරින් වර වෙනස් වෙනවා. විවිධත්වයක් තියෙනවා. අන්න ඒ හේතුව සේවාවල එක ලක්ෂණයක්. තුන සේවාව සපයන්නා සහ සේවය ලබා ගන්නා පුද්ගලයා වෙන් කරන්න බෑ.
දැන් ගොඩක් වෙලාට මේ සේවා ඉන්ඩස්ට්‍රි එකේදී සර්විස් ඉන්ඩස්ට්‍රි එකේදී උත්සාහ කරනවා පුළුවන් තරම් මේ දෙක නැති කරන්න. ඒතකොට ඒ මොකද මෙහිම වුණොත් එහෙම මාකට් ප්ලේස් එක විතරයි හැමදෙස්සෙම මේ දෙන්න පුළුවන් මාකට් ස්පේස් එක වෙන්න බෑ. දැන් බැංකින් ඉන්ඩස්ට්‍රි ගන්න. බැංකින් ඉන්ඩස්ට්‍රි ගත්තොත් එහෙම මේ ඉන්සෙපරබිලිටි කියන එක පුළුවන් තරම් අඩු කරන්න උත්සාහ කරලා තියෙන්නේ. තාක්ෂණය හරහා බැංකුකරු සහ ගනුදෙනුකරු නිතරම මුණ ගැහෙනවා. නිතර මුණ ගැහෙනවා මාකට් ස්පේස් එකේදී නේ. අද වෙනකොට භෞතික භාණ්ඩ වුණත් මාකට් ස්පේස් එකේදී අලෙවි වෙනවා. ඒතර එතනදී වැදගත් වෙන්නේ අර අලෙවි කරන ආයතනයේ විශ්වාසවන්තභාවය තමයි. තමන් නොදකින්න, තමන් දකින්නේ නැති භාණ්ඩයක් අනුම් කරලා ගෙන්න ගන්නවා. ඒතර ලැබෙන භාණ්ඩය සමහරට වේලාසනින් ගෙවලා. දැන් මිට වේලාසනින් ගෙවලා. සමහරට වේලාසනින් ගෙවන්නේ නැතුව. ඒ වගේ වෙලාවක ප්‍රතික්ෂේප කරන්න උනත් පුළුවන්. නමුත් වේලාසනින් ගෙවලා නම් කලින් ගෙවලා නම් ප්‍රීපේමන්ට් එක කරලා නම් ඒ අදාළ ආයතනයේ විශ්වාසවන්තභාවය මත තමයි මේක තීරණය වෙන්නේ. නැවතත් ඒ වහන්ට ඒගොල්ලන්ගෙන් ගන්නවද නැද්ද? කොහොම වුණත් සමහර සේවාවන් තියෙනවා කිසිම වෙලාවක සේවා සපයන්නාගෙන් සේවය ලබන්නා වෙන් කරන්න බැහැ. මම අර ඉස්සෙල්ලා කිව්ව කොණ්ඩේ කපන එක. ඊළඟට වෛද්‍ය සේවය. ඇතැම් විට සර්ජරි වගේ එකක් කරන්නේ වෛද්‍ය සේවය. වගේ ගොඩක් දේවල් තියෙනවා අද. දෙන්න මුණ ගැහෙන්න ඕන. ඉන්සෙපරේට්. නමුත් තාක්ෂණයත් එක්කලා අද මේක වේගයෙන් ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. අනිත් එක තමයි perishability. යම් වෙලාවක සේවාවක් ලබා ගන්න පුද්ගලයෙක් නියමිත වෙලා එයා එතෙන්ට ආවේ නැත්නම් එයා දෙවෙනි වතාවේ ආවොත් එයාට ලැබෙන සේවාව කලින් සේවාවම නෙමෙයි. හේතුව මෙන්න මේක නිසා. සේවය ලබා දෙන කෙනා වරින් වර වෙනස් නිසා අපිට තහවුරු කරන්න බෑ, සහතික කරන්න බෑ. ඒ අදාළ සේවාවම ඊළඟ ලාභාතයදී ලැබෙයිද කියලා. ඒතකොට ඒක ගබඩා කරන්න බෑ. හරි. වියකියම් කියන්නේ ඒක පෙරිෂබිලිටි කියන්නේ ගබඩා කරන්න බෑ. ඒක නැති වෙලා යනවා. භාණ්ඩයක් නම් කවුරු හරි ගන්න ආවේ නැත්නම් එහෙම ඒක අපිට අපහු ගබඩා කරලා තියලා එන්න පුළුවන්. නමුත් සේවාවක් අපිට එහෙම ගබඩා කරන්න බෑ. ඒතකොට ඒක සේවාව ලබා දුන්න නැත්නම් ඒක පෙරිෂ් වෙලා යනවා. මෙන්න මේ කියන ලක්ෂණ කීපය නිසා භාණ්ඩයක් සහ සේවාවක් වෙනස් වෙනවා. භාණ්ඩයක් සහ සේවාවක් වෙනස් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට භාණ්ඩයකට භාවිතා කරන අලෙවි මිශ්‍රයේ භාවිතා කරන P4 ඒ විදිහටම භාවිතා කරන්න බෑ සේවාවන් අලෙවි කිරීමේදී. නිසා කළමනාකරන අලෙවි කරන විශේෂඥයන් ඒ හේතුව නිසාම හඳුන්වා දීලා තියෙනවා අමතර P3. අමතර P3. ඒ P3න් පුද්ගල සාධකය තමයි වැදගත්ම අලෙවි මිශ්‍රයේ වැදගත්ම සාධකය වෙන්නේ. හේතුව මේ කියන කරුණු හතරම වැඩි ප්‍රමාණයක් භාවිතා වෙන්නේ නැත්නම් වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්නේ අන්න අර කියන පුද්ගල සාධකය හරහා. මේ කියන කරුණු හතරම අපි හිතමු විවිධත්වය, සේවාවේ විවිධත්වය. ඒතකොට මේ විවිධත්වයක් ඇති කරන්න පුළුවන් පුද්ගල සාධකයට තමයි. අනිත් සාධක දෙකට වඩා. right? වෙන් කළ නොහැකි බව 100%ක්ම පුද්ගල සාධකය. perishability පුද්ගල සාධකය. ඔන්න මේ හේතු නිසා පුද්ගල සාධකය people කියන ෆැක්ටර් එක බෝඩ් එක පේනවද? ඕගලන්ට බෝඩ් එක පේනවද? ඔය කියන සාධක
නිසා සාධක 4 නිසා මේ පුද්ගල සාධකය ඉතාම වැදගත් වෙනවා මේ සාධක තුනේ. ඒතර අනිත් සාධක දෙක තමයි process factor එකත් physical evidence. ඒතර physical evidence දැන් උදාහරණයක් විදිහට දැන් hand out එක පේනවනේ. අපි ඩිපොසිට් එකක් කරාම අපි දන්නේ අපේ ඩිපොසිට් එකට මොකක්ද වෙන්නේ කියන එක. හරි? ඒ ඩිපොසිට් එක බැංකුව භාවිතා කරනවා විවිධ ඉන්වෙස්ට්මන්ට් සඳහා. අපිට ඒ වෙනුවට ලබා දෙනවා පාස් පොතක්. එහෙම නැත්නම් FD සර්ටිෆිකේට් එක. ඒක තමයි ෆිසිකල් එවිඩන්ස් එක අපිට තියෙන එකම මේ අපේ සේවාව සම්බන්ධයෙන්. එතකොට මේ ෆිසිකල් එවිඩන්ස් එකේ වෙච්ච FD සර්ටිෆිකේට් එක ගන්නකො ඒකේ ස්වභාවය අනුව අපිට විශ්වාසවන්ත භාවය තහවුරු වෙනවා. තවදුරට නිකම් A4 ෂීට් එක ඕක ගහලා දුන්නොත් නේද? කවුරු හරි දෙන්නෙක් අර රබර් ස්ටැම්ප් එකක් ගාලා අත්සන් කළා ඕක පිළිගැනීම අඩුයි. නමුත් ඕක ප්‍රී ප්‍රින්ට් එකක් ඊළඟට කොලේ තියෙන ආරක්ෂාව ඒවා ඒවත් එක්කලා ගනුදෙනු කරුවන් තුළ විශ්වාසය ජනිත වෙනවා මේක ඒ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන්. ඊළඟට අපි බලමු මේ P4 කියන එක. දැන් ඔය අමතර P සාධක 3 අපි නැවත කතා කරන පස්සේදී P4 කියන සාධක 4 ගනුදෙනු කරුවන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා C4 විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. ප්‍රොඩක්ට් කියන එක. ඒතර ප්‍රොඩක්ට් එක ගනුදෙනු කරුගේ පැත්තෙන් ගත්තොත් ඒක ගනුදෙනු කරුගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන එයාට විසඳුම වෙන්න ඕන. කස්ටමර් සොලියුෂන් නේ. මට අවශ්‍යතාවයක් තියෙනවා ප්‍රවාහනය. ඒතර මට විමම ප්‍රොඩක්ට් එක මේ ප්‍රවාහනය කරගන්න මගේ ප්‍රවාහන අවශ්‍යතාව. අපි නෝ ආහාර අවශ්‍යතාවය කියලා ඒක කරගන්න පුළුවන් එකක් වෙනවා. ඒතර මට ඒක විසඳුමක් වෙනවා. ගනුදෙනු කරුගේ පැත්තෙන් ගත්තොත් ඒක විසඳුමක්. ඒතර එහෙනම් නිෂ්පාදකයා ගනුදෙනු කරුගේ ප්‍රශ්නේ තේරුම් අරගෙන යාට විසඳුමක් වෙන ආකාරයට මේක ලබා දෙනවා. මිල ගනුදෙනු කරුවන්ගේ පැත්තෙන් ගත්තොත් දැන් මිල නිෂ්පාදන ආයතනයට ආදායමක් වුණාට ගනුදෙනු කරුට වියදමක්. ගනුදෙනු කරුට දරන්න පුළුවන් මිලක් තමයි දීම කරන්න ඕන තමන්ගේ නිෂ්පාදන. එයා ලෝකෙ තියෙන විශාල මේ ලොකුම තාක්ෂණය භාවිතා කරලා එහෙම නැත්නම් ලෝකෙ තියෙන ගණන්ම අමුද්‍රව්‍ය භාවිතා කරලා යම් භාණ්ඩයක් හැදුවට ඒක මිලදී ගන්න බැරි නම් ගනුදෙනු කරුට තමන් ටාගට් කරන ගනුදෙනු කරුට ඒ භාණ්ඩේ අලෙවි කරන්න බෑ. නිසා අනිවාර්යයෙන්ම මිල කියන සාධකය ගනුදෙනු කරුගේ පිරිවැයක් නිසා ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ඇතිව තමයි මේ භාණ්ඩය ඉදිරිපත් කරන්න ඕන. ඒක ගනුදෙනු කරුට පිරිවැය. ස්ථානය ප්ලේස් ගනුදෙනු කරු සහ බැංකු කරු එහෙම නැත්නම් විකුණුම් කරු හමු වෙන තැන ඒ ස්ථානය කියන එක ගනුදෙනු කරුට පහසුවක් වෙන්න ඕන. අද ඒ පහසුව කියන එක තාක්ෂණය හරහා ඉහළම මට්ටමෙම අරන් තියෙනවා. ප්‍රවර්ධනය කියන්නේ ගනුදෙනු කරුට මේකේ ප්‍රතිලාභ පිරිවැය ඒ සියලු දේවල් sannivedanaya කරන ආකාරය. P4 ගනුදෙනු කරුගේ පැත්තෙන් ගත්තාම එයාට C4ක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. මට ගනුදෙනු කරුට සොලියුෂන් එක අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්කම මට වියදම කොහොමද කියන එක ඊළඟට මගේ පහසුව සහ මට මේ සම්බන්ධයෙන් කරන දැනුවත් කිරීම තමයි කොමියුනිකේෂන් කියන්නේ. දැන් අපි බලමු මේ කියන P4 සාධක ගැන ටිකක් විස්තරාත්මකව. right මේ P4 මේ සාධක 4 පොඩ්ඩක් විස්තරාත්මකව බලමු. නිපැවුම ප්‍රොඩක්ට්. ප්‍රොඩක්ට් එක මාකටියර්ස්ලා මූලික කොටස් 3ක් විදියට හඳුනා ගන්නවා. හරි? එකක් තමයි කෝ ප්‍රොඩක්ට් එක. ඊළඟට ඇක්චුවල් ප්‍රොඩක්ට් එක සහ ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට්. මූලික නිමැවුම, සත්‍ය නිමැවුම, වර්ධිත නිමැවුම කියලා අපිට සිංහලෙන් ඒක හඳුනා ගන්න පුළුවන්. කෝ ප්‍රොඩක්ට් එක කියන්නේ ගනුදෙනු කරුගේ සැබෑම අවශ්‍යතාවය, මූලික අවශ්‍යතාවය සපුරන්න පුළුවන් හැකියාවක් ඒ භාණ්ඩයට තියෙනවා. ප්‍රවාහනය ගත්තොත් ට්‍රාන්ස්පෝර්ට් අවශ්‍යතාවය. එනම් එක තැනක ඉඳලා තව තැනකට යන්න පුළුවන්කම මේ ඉදිරිපත් කරන භාණ්ඩයේ තියෙනවා. හරි? මොනතරම් සුන්දර වුණත් මොනතරම් ලස්සන වුණත් අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ නැත්නම් ඒකෙන්
අපිට ඒක කිසිම ප්‍රයෝජනයක් නැහැ. නැත්නම් කෝ ප්‍රොඩක්ට් එක තුල මේ ප්‍රොඩක්ට් එකේ කෝ කස්ටමර් වැලියු එක එයාගේ මූලිකම අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්. මොකද මේ මූලික අවශ්‍යතාව වලින් තමයි අනිකුත් ද්විතීයික අවශ්‍යතා පැන නගින්නේ. සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒතර මේ කියන්නේ බේසික් ෆීචර්ස් ටික ඔක්කොම තියෙනවා. ඊළඟට සත්‍ය නිමයම ඇක්චුවල් ප්‍රොඩක්ට්. brand name, quality level, packaging, design, features ඔන්න ඔය කියන අර අමතර ගුණාංග මේ ගනුදෙනුකරුගේ ද්විතීයික අවශ්‍යතා මානසික අවශ්‍යතා සම්පූර්ණ කරන සාධක අඩංගු වෙන්න ඕන. දැන් කාර් එක ගත්තොත් කාර් එකේ බ්‍රෑන්ඩ් නේම් එක. ඒක එක බ්‍රෑන්ඩ්ස් වල කාර් වලට කැමතියි. ඒකට Tamanට ගැලපෙන බ්‍රෑන්ඩ් නේම් එක. ඊළඟට ඒකේ performance level, quality level, design එක, පෙනුම. ඊළඟට ඒකේ තියෙන එක options, features නේ. right? ඒ වගේ දේවල්. දැන් භාණ්ඩයක් අසුරන ලද භාණ්ඩයක් නම් පැකේජින් එක. ඒ ගොඩක් දේවල් සම්බන්ධ ඊළඟට මේ භාණ්ඩයත් එක්ක ලබා දෙන විවිධ මේ දේවල්. ඒතර ඇක්චුවල් ප්‍රොඩක්ට් එක තුල අන්නේ දේවල් අඩංගු වෙනවා. ඊට අමතරව ඔග්මන්ටඩ් වර්ධිත නිමැවුමක තියෙනවා ගනුදෙනුකරු වඩා තෘප්තිමත් කරන සාධක සහිත නිමැවුම. දැන් උදාහරණයක් විදිහම ඩිලිවරි ඇන්ඩ් ක්‍රෙඩිට් මේක ප්‍රවාහනය කරලා දෙනවද, ක්‍රෙඩිට් වලට දෙනවද, ආෆ්ටර් සේල් සර්විසස්, ඊළඟට ප්‍රොඩක්ට් සපෝට්, වොරන්ටි. මෙන්න මේ කියන කරුණු කාරණා වෙන්නේ මේ භාණ්ඩයට පිටස්තර. මේක භාණ්ඩය තුල නැහැ. දැන් ඔය කියන ඇක්චුවල් ප්‍රොඩක්ට් එකේ තියෙන කාරණාත් ඩිසයින් එක, හැඩය, පාට, ඔය වගේ දේවල්, ක්වොලිටි ලෙවල් ඒවා ඔක්කොම භාණ්ඩය තුල තියෙන දේවල්. හරි? භාණ්ඩය තුල. නමුත් භාණ්ඩයෙන් පිටස්තර ආෆ්ටර් සේල් සර්විසස්, ක්‍රෙඩිට් ෆැසිලිටීස්, ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටීස් මේක ප්‍රවාහනය කරලා දෙනවද නොමිලේ වගේ දේවල්, වොරන්ටි ඒවා භාණ්ඩේ පිට වර්ධිත නිමන. අපි ඒකට කියනවා ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට්. ඒවත් තියෙනවා නම් මේ යම් භාණ්ඩයක ගනුදෙනුකරු වඩා තෘප්තිමත් වෙනවා. ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට අලෙවිකර සතුව නිපැවුමක් තියෙන්න ඕන. මොනවා හරි නිමැවුමක්. භෞතික භාණ්ඩයක්. තරගකාරීත්වය තුළ තරගකාරී නිමැවුමෙන් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීම මගින් ගනුදෙනුකරුවන් රඳවා ගත. එතකොට විවිධ ආයතන තරගකාරී ආයතන සමාන භාණ්ඩ ඉදිරිපත් කරනවා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. නමුත් අනෙකුත් තරගකරුවන්ට වඩා ආකර්ශනීය විදියට වටිනාකම ජනිත වන ආකාරයට ඉදිරිපත් කරොත් ඒකෙන් පුළුවන් ගනුදෙනුකරුව රඳවා ගන්න. ඉහත රූපයේ දැක්කන පරිදි නිමැවුමක ප්‍රධාන මට්ටම් තුනක් මම ඉස්සෙල්ලා විස්තර කරේ ඒක තමයි. ඒතර කාලය සමග පාරිභෝගිකයන්ගේ රුචිය වෙනස් වෙනවා. හරි? ඊළඟට තරගකරුවොත් වඩා ආකර්ශනීය නිමැවුම් වෙළඳපොළට ඉදිරිපත් කරනවා කාලීනව. ඒතර අපි අපේ භාණ්ඩය වෙනස් කරේ නැත්නම් මේ තරගකාරීත්වයට මුහුණ දෙන්න සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය සපුරන්න අපේ භාණ්ඩය වෙළඳපොළෙන් ඉවත් වෙනවා. ඔය ෆෝඩ් කාර් එකට උනේ ඒක තමයි. ඒ අනිවාර්යයෙන්ම නවෝත්පාදනය. දැන් තරගයට මුහුණ දෙන්නත් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනස් වන ගනුදෙනුකරුවෝ කියන්නේ ගතික සංකල්පයක්. කාලෙන් කාලෙට දැන් එක පරම්පරාවල පුද්ගලයන්ගෙන දැන් අපේ අවශ්‍යතාවලට වඩා අපි හිතන පතන ආකාරයට වඩා අපේ දරුවෝ හිතන පතන ආකාරය වෙනස්. ඊට වඩා ඒගොල්ලන්ගේ දරුවෝත් හිතන පතන ආකාරය වෙනස්. ඒත් ඔය විදිහට සමාජයේ විවිධ ආකාරයට වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන සිතුම් පැතුම් එක්කලා ගනුදෙනුකරුවන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. එතකොට ඒගොල්ලෝ තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගන්න ආකාරය වෙනස් වෙනවා. මූලික අවශ්‍යතාව වෙනස් වෙන්නේ නැහැ. සපුරා ගන්න ආකාරය වෙනස් වෙනවා. ඒකට ඒගොල්ලන්ට අලුත් උවමනාවක් නැති වෙනවා. අලුතින් අලුත් දේවල් සඳහා ඉල්ලුම ඇති වෙනවා. අන්න ඒකට ෆේස් කරන්න තරගකරුවෝ පර්යේෂණ කර ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය හොයාගෙන භාණ්ඩ ඉදිරිපත් කරනවා. භාණ්ඩ ඉදිරිපත් කරන මොබයිල් ෆෝන් එක ගන්නකෝ. දැන් අපි දන්න තාක්ෂණික කාලය තුල ආපු එකක් නේ මොබයිල් ෆෝන් එක. අද බලන්න මොබයිල් ෆෝන් එක කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා. දැන් අලුතෙන්ම ඉදිරිපත් වෙන මොබයිල් ෆෝන්ස් වල මොනවද නැත්තේනේ. අන්න ඒ වගේ ආකර්ශනීය ලෙස තමනිමවම් කාලීනව වෙළඳපොළට ඉදිරිපත් කරාම තරගකරුවෝ මේ තරඟට මුහුණ දෙන්න නම් අදාළ ආයතනය අඛණ්ඩව නවෝත්පාදනය කරන්න. උතර ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් ඔන්න ආයතනයකට තියෙනවා
අලුත් දේවල් හදන්න ඕන එකක් තමයි වෙනස් වෙන ගනුදෙනුකරුවන්ගේ රුචිය කැමැත්තට සම්පූර්ණ කරන්නත් තරගකරුවන්ගේ තරගයට මුහුණ දෙන්න. අනිවාර්යෙන්ම හැමෝම නිෂ්පාදකයෝ අලුත් දේවල් හදන්න නව නිපැයුම් සංවර්ධනය. එතකොට භාණ්ඩය කියන සාධකය භාණ්ඩය කියන සංරචකයේ අලෙවි මිශ්‍රයේ ඒක තමයි අපි මේ කතා කරන්නේ. නැත්නම් ඒකේ අපි දකින එකක් තමයි භාණ්ඩය කියන එක හැමදාම එක විදිහට තියාගන්න බෑ. ඒවා අලුත් කරන්න ඕන වෙනස් කරන්න ඕන. නව නිපැයුම් සංවර්ධනය. අලුත් දේවල් හදන්න ඕන. ඒ නව නිපැයුම් සංවර්ධනය කරන ආකාරය තමයි මේ යටින් දාලා තියෙන්නේ. ප්‍රධාන පියවර 4යි. අමුලිකව බොහෝ සංවිධානවල නව නිපැයුම් සංවර්ධනය සඳහා සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් යොදා ගන්නු ලැබේ. ඒත් මෙහිදී නිතරම සිදුවන්නේ නව නිපැයුම් නිෂ්පාදනය කිරීම නොව පවත්නා නිපැයුම් සංවර්ධනය කිරීම හා වෙනස් කිරීම. හරි? එතකොට පවත්නා නිපැයුම් සංවර්ධනය හා වෙනස් කිරීම තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. නව නිපැයුම් සංවර්ධනය වෙන්නේ නැහැ. මොකද හේතුව අලුත් දේවල් හදනවා කියන එක පිරිවැය ඉහළ යන එකක්. ඒතර ඒගොල්ලෝ අලුත් දෙයක් හදලා ගනුදෙනුකරු බාරගත්තේ නැත්නම් ලොකු පිරිවැයක් ගත කරනවා. ඒකද ඇත්තටම කරන්නේ මෙන්න මේ නිමැවුමේ කෝ ප්‍රොඩක්ට් එක කෝ වැලියු එක වෙනස් කරන්නේ නැතුව මේ ඇක්චුවල් ප්‍රොඩක්ට් ෆීචර්ස් ක්වොලිටි ලෙවල් ඩිසයින්ස් පැකේජින් මේවා තමයි වෙනස් කරන්නේ. හරි? අපි ඉදිරියේදී උපාය මාර්ග සාකච්ඡා කරනකොට සාකච්ඡා කරනවා අලෙවිකරු අලෙවි ඉහළ කර නංවා ගන්න. අලෙවි ඉහළ නංවා ගන්න ඕන කොස්ට් එකට සාපේක්ෂවනේ. දැන් පුළුවන් තරම් වියදම් කළා කොස්ට් එක වැඩි කළා අලෙවි වැඩි කරලා තේරුමක් වෙන්නේ නැහැ. එතකොට අලෙවිකරුට ලාභයක් ඇති වෙන්නේ සමාගමට නිෂ්පාදකයාට ලාභයක් ඇති වෙන්නේ තමන්ගේ පිරිවැයට සාපේක්ෂව ප්‍රතිලාභ වැඩිනොත් විතරයි නේ. ලාභය කියන්නේ ආදායම greater than පිරිවැය නේ. පිරිවැය. ඒ මොන තමයි ලාභයක් තියෙන්නේ. එහෙමනම් අලෙවිකරු උත්සාහ කරනවා මේ මම ඉස්සෙල්ලා කිව්වනේ අලෙවි මිශ්‍රයේ තියෙන සංරචක වෙනස් කර අලෙවි වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙනම් එයා ඉස්සෙල්ලාම උත්සාහ කරන්නේ මොකද්ද? පිරිවැය අවම සංරචකය වෙනස් කරන්න. පිරිවැය අවම එක වෙනස් කරන්න තමයි ඉස්සෙල්ලා උත්සාහ කරන්නේ. හරි? එතන මෙතන තියෙනවා මිශ්‍රයේ නිමැවුම ප්‍රොඩක්ට් ඊළඟට මිල ස්ථානය ඊළඟට ප්‍රවර්ධනය නේ. මේ සාධක ගත්තාම මේ නිමැවුම තමයි දැන් මේව වෙනස් කරන්න එපා. දැන් මම කිව්වේ මේ හතර වෙනස් කර තමයි අලෙවි වැඩි කරන්න ඕනේ. එහෙනම් මේ හතරෙන් වෙනස් කරන්න වියදම වැඩිම එක තමයි මේක නිමැවුම. හරි? නිමැවුමේ පිරිවැය තමයි ඉහළම වෙනස් කරොත් පිරිවැය ඉහළම නිමැවුමේ. ඒ නිසා අනිවාර්යයෙන්ම නිමැවුම වෙනස් කරන්නේ යම් අලෙවි කරුවෙක් අන්තිම තුරුම්පුව විදියට. එහෙම නැත්නම් අන්තිම අවස්ථාවේදී තමයි නිමැවුමේ වෙනස්කම් කරන්නේ අලෙවිය වැඩි කරගන්න. right? ඊට සාපේක්ෂව මේ තුනේ වෙනස්කම් කරන්න යන පිරිවැය අඩුයි. දැන් මිලේ සාපේක්ෂව වැඩි. මොකද මිල කියන්නේ නිෂ්පාදන සාධක. ඒ සියල්ලම පිරිවැයට ලාභයක් එකතු කරලා ගන්න එක තමයි මිල කියන්නේ. මිල සාපේක්ෂව ඉහළයි කියලා ගන්න පුළුවන්. මට ඒක මේවත් එක්කලා සමාන වෙන්නත් පුළුවන්. අපිට පිරිවැය වෙනස් වෙන ආකාරය අනුව ගත්තාම සහ බලපෑම වැඩි කරන්න පුළුවන් ආකාරය අනුව ගත්තාම ප්‍රවර්ධනය තමයි ඉස්සෙල්ලාම කරන්නේ. ඒ කියන්නේ කොමියුනිකේෂන් තමයි, ඇඩ්වර්ටයිස්මන්ට් තමයි වැඩිපුර දාන්නේ අලෙවිය වැඩි කරගන්න. හරි. ඒක
ස්ථාවර පිරිවැයක් නෙමෙයි. ඒක ඇවිල්ලා ස්ථාවර නොවන පිරිවැයක්. ඕනනම් නවත්තන්න උනත් පුළුවන් නේ. ඊට අපිට අපි අලවියට යම්කිසි මේ ප්‍රවර්ධනයට යම්කිසි මාකටිං බජට් එකක් වෙන් කරගෙන රයිට් ඇඩ්වර්ටයිස්මන්ට් වලට ඒවට මේවට අපි ඒක කර ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා. අපිට ඕනම වෙලාවක ඒක නවත්තන්න පුළුවන්. ස්ථානය කියන්නේ අපි භෞතිකව සකස් කරන තැන ඕ මාකට් ස්පේස් එකක් තාක්ෂණය භාවිත කරලා කරන එකක්. අපිට ඒක එකපාරට නවත්තන්න බෑ. දැන් අපි ගත්තොත් යම් තැනක් කුලියට ඕ බද්දට අවුරුදු 2කට 3කට අපිට ඒ කාලේ ඉන්න වෙනවා. එහෙම නැත්නම් අපිට පාඩුවක් සිද්ධ වෙන්නේ. ඒක සාපේක්ෂව ගත්තාම පිරිවැය අඩුම මාකටිං මික්ස් එකේ සාපේක්ෂව පිරිවැය අඩුම සංරචකය තමයි ප්‍රවර්ධනය. ඒතර ඒකට තමයි වැඩිම උත්සාහ කරන්නේ නිෂ්පාදන සමාගම්. ඊළඟට තමයි ස්ථානය වෙනස් කරන්න උත්සාහ කරන්නේ. ඊළඟට මිල වෙනස් කරන්න උත්සාහ කරනවා. මොකද මිල වෙනස් වෙනකොට ආදායම අඩු වෙනවා. නේ? මිල වෙනස් වෙනකොට ආදායම අඩු වෙනවා. එහෙනම් ලාභය අඩු වෙනවා. ඊට අවසාන එක තමයි නිමැවුම කියන එක. මොකද නිමැවුම වෙනස් කරන්නේ අන්තිමට ඒක තමයි පිරිවැය ඉහළම වෙනස්කම. මෙන්න මේ ආකාරයට තමයි උත්සාහ කරන්නේ අලෙවි සංරචකයේ එමෙත අලෙවි මිශ්‍රයේ සංරචකයන් වෙනස් කරන්න මේ තියෙන්නේ පිරිවැය වැඩි වෙන ආකාරයට. පැහැදිලි නේද? මේ කියන්නේ අර කියන සාධක තුනම මිල ප්‍රවර්ධනය ස්ථානය කියන සාධක තුනම වෙනස් කරලා අලෙවි වැඩි කරගන්න බැරි නම් ඒතකොට ඒ තුනටම මේ තුනම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එච්චරටම ගනුදෙනුකරුවන්ගේ මේ රුචි අරුචිකම වෙනස් වෙලා ඒගොල්ලෝ අලුත් භාණ්ඩයක් තමයි ඉල්ලන්නේ. හරි. ඒ වගේම මේ තරගකරුවෝ අලුත් භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කළා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට මේ මිල වෙනස් කරලා ප්‍රවර්ධනය වෙනස් කරලා හෝ ස්ථානය වෙනස් කරලා අපේ අලෙවි වැඩි කරන්න බෑ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් කියන සාධකය වෙනස් කරන්න ඕනේ. අනේ ප්‍රොඩක්ට් කියන සාධකය තමයි මේ වෙනස් කරන්න උත්සාහ කරන්නේ නව නිමැවුම් සංවර්ධනය තුලින්. ඒතර එතනදි ප්‍රොඩක්ට් එකෙත් බලන්න මේ ප්‍රොඩක්ට් කියන එක ගත්තොත් එහෙම මේකේ සත්‍ය නිමැවුම වෙනස් කරන්න පිරිවැය ගොඩක් වැඩි. ඊළඟට sorry මම ඉස්සෙල්ලා කිව්වා අපි අලෙවිය වැඩි කරන එක තමයි අලෙවි කරුව කරන්නේ. ඒකට අලෙවිය වැඩි කරන භාවිතා කරන සාධක හතර තමයි මේ කියන අලෙවි මිශ්‍රයේ සාධක හතර භාණ්ඩයක් සඳහා භෞතික භාණ්ඩයක් සඳහා. හරි. අපි ප්‍රවර්ධනය වෙනස් කරලා උත්සාහ කරනවා අලෙවි වැඩි කරන්න. ඒක බැරි වෙනකොට ස්ථාන වෙනස් කරනවා. ඒ කියන්නේ මාකට් එක පුලුල් කරනවා. මාකට් එක පුලුල් කරනවා. ඒක වෙනස් බැරි වෙනකොට අපි සමහරට මිලත් වෙනස් කරනවා. සමහරට මේ තුනම එකට භාවිතා කරනවා. right? මේ තුනම එකට භාවිතා කරනවා. සමහරట్లాට සාපේක්ෂව මේ පිරිවැය නිමැවුමේ වෙනස් කරන්න යන පිරිවැයට වඩා අඩු නිසා. හරි? නමුත් අපිට එක අවස්ථාවක් එනවා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඊළඟට තරගකරුවෝ අලුත් භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කළා. එහෙනම් අපේ නිමැවුම වෙනස් කරන්නම වෙනවා. මේ කිසිම දෙයකින් බෑ අපේ අලෙවි වැඩි කරන්න. නිමැවුම වෙනස් කරන්න වෙනවා. නිමැවුම වෙනස් කිරීමයි නිමැවුමේ මට්ටම් තුනක් තියෙනවා කියලා මම කිව්වා. වර්ධිත නිමැවුම, සත්‍ය නිමැවුම හා මූලික නිමැවුම. අපි උත්සාහ කරනවා අඩුම එකකින් පටන් ගන්න.
සමහරවිට මේ වර්ධිත නිමැවුම ඒ කියන්නේ ක්‍රෙඩිට් වැඩි කරලා ඊළඟට ආෆ්ටර් සේල්ස් සර්විසස් වෙනස් කරලා ඊළඟට මේ වොරන්ටි වගේ දේවල් වෙනස් කරලා උත්සාහ කරාට සමහරට අපිට ඒක ෆේල් වෙනවා අපිට කරන්න බෑ අලුත් භාණ්ඩ ඇවිල්ලා තියෙනවා නම් අපි උත්සාහ කරන්නේ සත්‍යෙනින්ම ඇක්චුවල් ප්‍රොඩක්ට් ෆීචර්ස් කියන්නේ හැඩය පාට දැන් වාහන ගන්නකො වාහනයක මූලික ටෙක්නොලොජි එක ගොඩක් වෙලාවට කාලයක් තිස්සේ තියෙනවා. නමුත් ඒ ටෙක්නොලොජි එක භාවිතා කරලා දැන් කාබියුරේටර් කියලා මේ වාහන කාබියුරේටර් වලින් දුවන ඒවා ඉස්සෙල්ලාම ආවා. ඊළඟට EFI ආවනේ. හරි. ඊළඟට දැන් තියෙනවා හයිබ්‍රිඩ්. ඔය වගේ මූලික තාක්ෂණය වෙනස් වෙනවා කාලෙන් කාලෙට. නමුත් මේ මූලික තාක්ෂණය තියාගෙන ඒක ඇතුලේ වාහනේ හැඩය, බඳේ හැඩය, පොනට්ටගේ හැඩය, ඩිකියේ හැඩය, ඊළඟට ලයිට් වල හැඩය, පාට නේ ඒ වගේ දේවල් වෙනස් කරනවා. ඒ සත්‍ය නිමැවුමේ තියෙන අන්නර ප්‍රොඩක්ට් ෆීචර්ස් වෙනස් කරලා උත්සාහ කරනවා. මොකද ඒකට ලොකු මේකට සාපේක්ෂව ලොකු පිරිවැයක් යන්නේ නැහැ. සත්‍ය මූලික නිමැවුම වෙනස් කරන්න නම් ලොකු පිරිවැයක් කරනවා. සමහරට මූලික නිමැවුමම සම්පූර්ණයෙන්ම අයින් කළා වෙන එකක්ම ගන්න වෙනවා. මේ සත්‍ය නිමැවුමේ තියෙන කොටස් වෙනස් කර බලනවා නිමැවුම වෙනස් කරන්න වුණොත් එහෙම වෙනස් කරලා අපිට පුළුවන් ද අලෙවි වැඩි කරගන්න කියලා. හරි. ඒක තමයි මම මේ කිව්වේ නව නිමැවුම් නිෂ්පාදනයේදී වෙන්නේ අර අලුත් දේවල් හදනට වඩා පවත්නා නිමැවුමය සංවර්ධනය කිරීම හා වෙනස් කිරීම. ඒ කියන්නේ අර සත්‍ය නිමැවුම ප්‍රොඩක්ට් ෆීචර්ස් මෙන්න මේකේ තියෙන දේවල් වෙනස් කළා අපි උත්සාහ කරලා බලනවා අලුත් භාණ්ඩයක් විදියට ගනුදෙනුකරු මේක දකීද කියලා. කොහොම වුණත් නව නිමැවුම් සංවර්ධනයේදී මූලික අවස්ථා හතරක් තියෙනවා. ඒ අවස්ථා හතරේදී නැත්නම් පළවෙනි අයිඩියා ජෙනරේෂන් හරි. ඒතර අයිඩියා ගන්නේ සංවිධානය ඇතුලෙන් ගන්නවා ඒ වගේම පිටතින් ගන්නවා. පිටත ගනුදෙනුකරුවන්ව පරීක්ෂා කරලා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය වලලා දැන් ඔය ජපානයේ වෙළඳපොළ වර්ධනය කරන්න ගොඩක් වෙලාවට කරලා තියෙන ඒ වගේ දේවල්. සමහරට වාහනයක් නවත්තන දැන පාකින් වල ඉඳලා ඒ වාහනේ දොර වැහෙනකොට ගනුදෙනුකරුගේ මූණේ තියෙන දැන් සමහර වාහන තියෙනවානේ වාහනේ දොර වහිනකොට දොර නිකන් තාඩු දෙකක් වදිනවා වගේ සද්ද ඇහෙනවා සමහර වාහන වල ඊට වඩා ගොඩක් සෞම්‍ය විදිහට දොරවල් වැහෙන. ගොඩක් දේවල් තියෙනවානේ. ඒවා ගනුදෙනුකරුවන්ගේ facial expression ideas ඒවා ඔක්කොම අරගෙන තමයි පර්යේෂණය කරලා මේ ideas අරගෙන අදහස් අරගෙන අලුත් දේවල් සංවර්ධනය කරන්නේ. ඒතර ඒ ඇතුළතින් මෙම පිටතින්ම ගන්න පුළුවන්. දැන් ඔය තියෙන්නේ ඩ්‍රීම් කා කියලා මේ concept එකක් ළමයින්ට චිත්‍ර තරග පවත්වන්නේ නේද? මේ ජපාන් වාහන කම්පැනි එකකින්. ඉතින් ඒ වයින් ඇත්තටම ලෝකෙ පුරාම යනවනේ. ඒ වයින් අලුත් අදහස් එන්න පුළුවන්. ඒක ළමයින්ට චිත්‍ර තරගයක් වුණාට ඒ චිත්‍ර හරහා අලුතෙන් හිතන ළමයින් ඔය වාහන වල ඩිසයින් ඒවා මේවා අලුත් දේවල් දාන්න පුළුවන්. ඒ වයින් අදහස් ගන්න පුළුවන් ඒ අදාළ සමාගම් වලට. right? අදාළ සමාගම් වලට. මොකද ඒ කාර් කම්පැනියෙන් මේ පරිසරය ගැන චිත්‍ර හදලා එවන්න කියන්නේ නැහනේ. ඒ කාර් කම්පැනියෙන් කියන්නේ ඩ්‍රීම් කා එක තමන්ගේ ඩ්‍රීම් කා එක මොකක්ද කියන එක චිත්‍රයට නගලා එවන්න කියලා. ඒතර ඒ වයින් අදහස් ගන්න පුළුවන්. මේව තමයි සංවිධානයේට පිටතින් අදහස් ගන්නෙ. මෙන්න මේ කියන ආකාරයට. හරි. ඊළඟට තේරීම සඳහා ඒ අදහස් වලින් කොයි ඒවද හොඳ කොයි ඒවද අතරින් ඕන කියන එක බලා මේ අපි ඒක තෝරගන්න ඕනේ. දැන් අපිට මොන අදහසක් ආවත් ඒක අපේ සංවිධානයේ ප්‍රතිරූපයට අපි ගත්ත රටක් විදිහට ගත්තොත් රටේ ප්‍රතිරූපයට right ඒව ගැලපෙන්න ඕන. ඊළඟට ඒක feasible ද කියලා බලන්න ඕනේ. ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක. ඒ වගේම ගනුදෙනුකරුවන්ට ඒකෙන් ආකර්ෂණයක් තියනවද නැද්ද කියන එක. ඒකේ පිරිවැය ලාභදායීත්වය ඒ දේවල් බලන්න ඕන. බලලා ඉවරලා තමයි අපි ආපු අදහස් වලින් දැන් බ්‍රේන් ස්ටෝමින් වලින් කරන්නේ ඒක. බ්‍රේන් ස්ටෝමින් කියන්නේ කිසිම සීමාවක් දාන්නේ නැතුව හිතට එන හැම දෙයක්ම ඔය සමහර සෙෂන්ස් වල කරනවානේ.
මේ මොළ කලම්බනය කියන්නේ මස්තිෂ්ක කලම්බනය බ්‍රේන් ස්ට්‍රෝමින්. ඒ කියන්නේ කිසිම බාධාවක් නැතුව තමන්ට හිතටෙන ඕනෑම අදහසක් මෝඩද අරවද වෙනද කියන මේකක් නැහැ දෙන්න පුළුවන්. එතකොට ඒ අදහස් වලින් මෙන්න මේ කියන නිර්ණායක භාවිතා කළා තෝරා ගන්න පුළුවන් කරන්න පුළුවන්ද බැරිද කියලා. ඊළඟට අපි මේවා සංවර්ධනය සඳ සෝදිසි ක්‍රියාවලින් පසුව නිශ්චිත සේවා සංකල්පයකට පරිවර්තනය කරලා එතකොට අපි හදනවා නව නිමෑමක් අඩංගු වෙන නිමෑමක් හදනවා. ඊට පස්සේ ඒක අත්දා බැලීම සාමාන්‍ය සිදුවන මේ වගේ නිමෑම දියත් කිරීමට ඊට කළ යුතු වෙනස්කම් කළ හැකි වෙන පරිදි පාරිභෝගික සහ වෙළඳපොළ ප්‍රතික්‍රියා හඳුනනවා. දැන් උදාහරණ මට මතකයි වර යම් බීම වර්ගයක් ප්‍රවර්ධනය හදලා ඒ බීම වර්ගය ගැන මේ පාරිභෝගික අදහස් ගන්න. එතකොට ඒ අදාළ බීම වර්ගයක් ඊට සමාන බීම වර්ගයක බ්‍රෑන්ඩ් නේම් එකකින් තියෙන එකත් ආවරණය කළා අපිට දකින්න බෑ. එතකොට මොකක්ද කියලා දකින්න බෑ. ඒ දෙක බොන්න දීලා ඒකෙන් හොඳ එක කොයි එකද කියන එක අදහසක් ගන්නවා. ඒතකොට ඒකෙන් පුළුවන් අපි හදපු භාණ්ඩය එහෙනම් අපි හදපු නිෂ්පාදනය ගණදෙනුකරුට රුචිත නැද්ද කියන එක බලන්න. බැරි වෙලාවත් අර බ්‍රෑන්ඩ් නේම් එක තියෙන බීම වර්ගය හොඳයි කියලා කිව්වනම් අනිවාර්යයෙන්ම දන්නවා අපේ බීම වර්ගයට ගණදෙනුකරුගේ ආකර්ෂණයක් නැහැ කියලා. එහෙනම් ඒක ආයෙ ඩෙවලොප් කරන්න ඕනේ. ඒක ඩෙවලොප් කරන්න ඕන සංවර්ධනය කරන්න ඕන. ඒක පරීක්ෂා කරන්න ඕන. වෙළඳපොළ දියත් කරන්න ඉස්සෙල්ලා අවසාන අවස්ථාවේදී තමයි ලොන්ච් කරන්නේ. ඒතර ලොන්ච් කරාම අනිවාර්යයෙන්ම මේ භාණ්ඩය එතන ඉඳන් අලෙවි වෙන්න ඕන. right? ඒතර ඒක තමයි නව නිමැවුම් සංවර්ධනයේ ක්‍රියාවලිය. නව නිමැවුම් සංවර්ධනයේ ක්‍රියාවලිය. ඒතර ගොඩක් වෙලාවට මේ නව නිමැවුම් කියලා අපි තියෙන පවත්නා නිමැවුම වෙනස් කරනවා. ඒක බැරි වුණොත් තමයි අර අපි ඉස්සලා කියපු කෝ ප්‍රොඩක්ට් එක වෙනස් කරගෙන යන්න උත්සාහ කරන්නේ. ඊළඟට අපි බලමු නිමැවුම් ආයු චක්‍රයත් මේ අලෙවිය වෙනස් කරගන්න භාවිතා කරන්න පුළුවන් ටූල් එකක්. නිමැවුම් ආයු චක්‍රය. මෙන්න මේක. Product life cycle. Product life cycle එක අවධි 4ක් තියෙනවා. හරි නිෂ්පාදනයක ජීවන චක්‍රයක. මේක තියෙන්නේ ආදායම revenue මේක කාලය right යම් කිසි අලුත් නිමැවුමක් ඉදිරිපත් කරායින් පස්සේ මේ වගේ ජීවන චක්‍රයක් තියෙනවා කියන එක තමයි කියන්නේ. කාලයක් එක්කලා මේ මුල හරිය මේ විදිහට අවධි 4ක් තියෙනවා. අවධි 4ක් තියෙනවා. එක හඳුන්වා දීමේ අවධිය. එක වර්ධන අවධිය. තුන සංතෘප්ත. නැත්නම් මේරීමේ අවධිය. 4 බිඳ වැටීමේ අවධිය. මේ කියන අවධි 4ක් තියෙනවා කියලා කියනවා භෞතික භාණ්ඩයක ජීවන චක්‍රයේ. ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ අවධි 4ක් තියෙනවා. එතකොට මේ අවධි 4 කාලය වැඩි වෙනකොට මේ වගේ
ගමන් මාර්ගය තමයි තියෙන්නේ. පළවෙනි හඳුන්වා දීමේ අවධියේදී අපිට භාණ්ඩයෙන් විශාල ආදායමක් අපිට ලැබෙන්නේ නැහැ. අලෙවිය අඩුයි. අලෙවිය අඩු නිසා ආදායම අඩුයි. ඒ හඳුන්වා දීමේ අවධියේදී අපි අනුගමනය කරන්න ඕන මොන උපාය මාර්ගයද කියලා හඳුනා ගන්න නිෂ්පාදකයාට පුළුවන්. හරි. ඒතර මේතනදී දැන් හඳුන්වා දීමේ අවධියේදී තියෙන්නේ භාණ්ඩය ගැන කවුරුත් දන්නේ නැහැ. එහෙම නැත්නම් භාණ්ඩය ගැන පුළුල් ප්‍රචාරයක් නැහැ. ඒතකොට ගොඩක් වෙලාවට මේ අවස්ථාවේදී අර අලෙවි සංරචකයේ ප්‍රවර්ධනය සහ සමහරට මිල කියන සාධකය භාවිතා කරනවා. ඒතර මිල අඩු කරලා ප්‍රවර්ධනය වැඩි කරලා හඳුන්වා දීමේ අවධියේදී උත්සාහ කරනවා මේ භාණ්ඩය ප්‍රචාරණය කරන්න. එහෙම ප්‍රචාරණය කරාම ඔන්න ගනුදෙනුකරු දැනගත්තාම ඒගොල්ලෝ මිලදී ගන්න උත්සාහ කරනවා. ඒතර එතනදී මොකද වෙන්නේ? මේ ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. භාණ්ඩය අලෙවිය වැඩි වෙලා ආදායම වැඩි වෙනවා. ඒ කාලය ඇතුළේදී ප්‍රවර්ධනය පවත්වාගෙන යනවා. සමහර විට ස්ථානය කියන එක වෙනස් කරනවා. භාණ්ඩය විකුණන තැන් වෙනස් කරාම ඒ අලෙවි වෙන ප්‍රමාණය වැඩි වෙනවා නේ. ඒතර එක්තරා අවස්ථාවක් එනවා මේක ආසන්න වශයෙන් අලෙවිය වැඩි වෙන්නේ නැහැ. කාලයත් එක්කම එකම අලෙවියක් තමයි තියෙන්නේ. කාලයත් එක්කම තියෙන්නේ. ඒ මේරීමේ අවධිය. ඒතර මේරීමේ අවධිය වෙනකොට භාණ්ඩයේ අලෙවියක් නැහැ. අර කියපු අනිකුත් සංරචක වෙනස් කරත් ප්‍රවර්ධනය මිල ස්ථානය වෙනස් කරත් අපිට අලෙවිය වැඩි කරගන්න බැරි වෙන අවස්ථාවක් එනවා. අන්න මේ අවස්ථාවේදී තමයි නිෂ්පාදන ආයතන නිමැවුම කියන එකට ප්‍රොඩක්ට් කියන එකට අලෙවි සංරචකයේ තියෙන අලෙවි මිශ්‍රයේ තියෙන ප්‍රොඩක්ට් කියන එක වෙනස් කරන්න උත්සාහ කරන්නේ. ප්‍රොඩක්ට් කියන එක වෙනස් කරන්න උත්සාහ කරන්නේ. ඒතර ප්‍රොඩක්ට් කියන එකේදී මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රොඩක්ට් එකේ අර කෝ ප්‍රොඩක්ට් එක නෙමෙයි වෙනස් කරන්නේ. ඒකට එළියෙන් තියෙන ප්‍රොඩක්ට් ෆීචර්ස් වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒතර ඒකේ පිරිවැය අඩුයිනේ. එහෙම උත්සාහ කරලා ඒක බලනවා. එතන මේ හරියට එනකොට නැවත භාණ්ඩය වෙනස් කරනවා. එක්ක අලුත් භාණ්ඩයක් එක්ක මේක වෙනස් කරාම ආයම ජීවන චක්‍රයක් මේ විදිහට පටන් ගන්නවා. හරි. ප්‍රොඩක්ට් ෆීචර්ස් වෙනස් කරලා අලුත් භාණ්ඩයක් එළියට දැම්මහම ගනුදෙනුකරුවෝ හිතනවා මේ අලුත් එකක් කියලා නැවත ජීවන චක්‍රයක් පටන් ගන්නවා. එතකොට ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ මේ කියන අවධි හතරේ ස්වභාවය අනුව අවධි හතරෙන් අපේ දැන්ට අපේ භාණ්ඩය පවත්න අවධිය අනුව අපිට මේ අලෙවි මිශ්‍රයේ සංරචක වෙනස් කරන්න පුළුවන්. මේ තියෙන නිමැවුම් ආයු කාලයේ පැහැදිලි ලෙස වෙන්න අවධිය ඇත. අධීර ඇත. හඳුන්වා දීමේ අවධිය විකුණුම් වර්ධනය හිමින් සිදුවේ. නිමැවුම හඳුන්වා දීම සඳහා දරන ලද අධික වියදම් හේතු කරන අධීරයේදී ලාභයක් නැද. right? ඒතර මේ අවස්ථාවේදී ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ ප්‍රවර්ධනය කියන සාධකය මගින් පාරිභෝගිකයන්ට මේ භාණ්ඩය හඳුන්වා දෙන්න. එතකොට ඒ අනුව භාණ්ඩය හිමින් අලෙවිය වැඩි වෙනවා. වර්ධනය වේගවත් වෙළඳපළක් පිළිගැනීම සහ ලාභය වැඩි වෙන කාලයක්. ඒ අනුව අපිට පුළුවන් අපේ භාණ්ඩය තියෙන්නේ මොන අවධියද කියලා බලන්න. දැන් අපේ භාණ්ඩේ වර්ධනය වෙනවා නම් එතකොට අපිට අපි කරන්න පුළුවන් දේ තමයි ස්ථානය කියන එක වෙනස් කර අපේ භාණ්ඩයට වැඩි ඉඩක් ගන්න වෙළඳපළ තුල. මේරීම මේ තියෙන විකුණුම වර්ධනය අඩුවේ විභව ගනුදෙනුකරු සංඛ්‍යාව විසින් නිපැයුම පිළිගෙන තිබීමයි. ඒක අලුතෙන් ගනුදෙනුකරුවෝ වෙන්නේ නැහැ. තීන අය තමයි ගන්නෙ. තීව්‍ර අලෙවිකරණ වියදමක් දනමගින් ලාභ සමනය වීම අඩු වීම සිදුවේ. පහත බැසීම මේක. right. ඒත් මම මේ කිව්වේ අලෙවි නිමැවුම් ආයු චක්‍රයේ විවිධ අවධි තියෙනවා. ඒ අපේ නිමැවුම මොන හරි නිමැවුම ගත කරන. ඒ අනුව අපිට අලෙවි මිශ්‍රයේ අර කියන සංරචක වෙනස් කරන්න පුළුවන්. ඒකට නිමැවුම කියන සංරචකය ප්‍රොඩක්ට් කියන එක අපි වෙනස් කරන්නේ මේරීමේ හෝ බිඳ වැටීමේ අවධියේදී. සමහරට බිඳ වැටීමේ අවධිය අවසාන අවස්ථාවේදී අපි ප්‍රොඩක්ට් කියන එක වෙනස් කරොත් අපිට
ගැටලුවක් එන්න පුළුවන්. අපි උත්සාහ කරනවා ගොඩක් වෙලාවට මේරීම අවදීදී අගභාගය වෙනකොට අලුත් භාණ්ඩයක් විදියට මේ ප්‍රොඩක්ට් කියන සාධකය වෙනස් කරලා අලුතෙන් භාණ්ඩයක් විදියට වෙළඳපොළ ඉදිරිපත් කරන්න. ඊළඟට මිල කියන සාධකය. මේ තියෙන්නේ නිමැවුම පරිභෝජනය කිරීම සඳහා යන පිරිවැය. මුල්‍ය සේවා තුළද මිල විවිධාකාරය සඳහන් කළා. උදාහරණ බැංකු ගාස්තු, ණය සඳහා පොලී, රක්ෂණ වාරික ඔය වගේ දේවල්. රයිට්? ගණදනකරුවන්ට නිමැවුමක ගුණාත්මක බව නිශ්චය කිරීම සඳහා මිල යොදාගත හැකියි. හැබැයි මිල අඩු වූ පමණින් ඉබේම නව ව්‍යාපාර ගණදෙනු හා නව ගණදනකරුවන් ඇදී නොයීමට ඉඩ ඇත. එතකොට සමහරට මිල අඩු වෙච්චාම ගණදනකරුවෝ මේක බාල භාණ්ඩයක් නේ, ගුණාත්මක නොවන භාණ්ඩයක් විදිහට වුණත් හඳුනා ගන්න පුළුවන්. මිල තීරණය කරන ආකාරය මේ තියෙන්නේ සාමාන්‍ය මිල කරන. ඒතර මේක ගොඩක් ඇතුළට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ සාධක එච්චර වැදගත් වෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් අමතර දෙයක් දැනගන්න ඕන නිසා ඔයගලන්ට මම ඉදිරිපත් කරේ. මිල කියන සාධක. මිල වෙනස් කරලා අපි කරන්න ඕන මොකද්ද කියන එක තමයි කිව්වේ. මිල තීරණය කරන්න මේමයි. ඒකේ පිරිවැය කියන සාධකය මිලට වෙන්න මේ විදිහට සම්බන්ධ වෙන්නේ. ලාභය කියන සාධකය මෙහෙම සම්බන්ධ වෙන්නේ. තරඟකරුවන්ගේ මිල මේ දේවල් ටික මේ කියව ගන්න පුළුවන් මිලට සම්බන්ධ වෙන අමතර දැනුමක් විදියට. ඊට ස්ථානය කියන සාධකය. දැන් මිල කියන සාධකයේ තීරණය කරන මේ අරමුණු ප්‍රධාන වර්ග දෙකකින් එකක් වේ. එකක් තමයි සමාගමේ වෙළඳපොළ කොටස වැඩි කිරීම, නිත්‍ය විකුණුම් ප්‍රමාණය කොපමණ සංවිධානයේ උපරිම ලාභය ඉපීම. ඒ කියන්නේ මිල වැඩි කරලා හරි නිමැවුම් ප්‍රමාණය වැඩි වෙන්නේ නැතුව මිල වැඩි කරලා ලාභය ගන්නවා. එහෙම නැත්නම් ඒ කියන්නේ ක්වොන්ටිටි එක වැඩි කරලා ගන්නවා. එහෙම නැත්නම් වෙන්නේ වෙළඳපොළ කොටස වැඩි කරලා ගන්නවා. හරි. ක්වොන්ටිටි එක නෙමෙයි මිල. යම් භාණ්ඩයක මිල වැඩි කර ලාභ උපයන්න උත්සාහ කරනවා. එතකොට නිපදවන ප්‍රමාණය මොකක් වුණත් මිල තමයි වැඩි කරන්නේ. අනිත් පැත්තෙන් මිල වෙනස් කරන්නේ නැතුව ඒක වෙනම මාකට්ස් වලට දාලා ඉවරලා ක්වොන්ටිටි එක වැඩි කරනවා. මේ ලාභය වැඩි කරගන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රයිස් එක වැඩි කරලා, අනිත් එක ක්වොන්ටිටි එක වැඩි කරලා. ප්‍රයිස් ඉන්ටු ක්වොන්ටිටි තමයි ආදායම කියලා කියන්නේ නේ. ඒකට බලපාන සාධක තමයි පිරිවැය, ලාභය, තරඟකරුවන්ගේ මිල සහ ගණන්දනකරුවන් ගෙවීමට ඇති කැමැත්ත. ඒතර මිල තීරණය කරන්නේ මෙන්න මේ සාධක හතර. අපිට අනවශ්‍ය විදිහට මිල වැඩි කර අපේ භාණ්ඩ අලෙවි කරන්න බෑ. ඒතර යම් කිසි අවස්ථාවකදී මිල වැඩි වෙච්ච ගමන් ඒ හා සමාන වෙන භාණ්ඩ වලට ගණන්දනකරු යනවානේ. ඒතර පිරිවැය, ලාභය, තරඟකරුවන්ගේ මිල සහ ගණන්දනකරුවන්ගේ ගෙවීමට ඇති කැමැත්ත කියන සාධක මත තමයි මිල තීරණය වෙන්නේ. ඒතර මේ සාධක හතර අපි මේ විදිහට විස්තර කරලා තියෙනවා. right. එහෙනම් අදට අපි මෙතනින් නවත්තමු. ඊළඟ දවසේ බලමු ඊතුරු කරුණු ටික කොහොමද කියලා.